සුබ දවසක් වේවා යාළුවනේ. මම ඕගොල්ලන්ව මගේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. OC Frugal Dad channel එකට. ඉතින් අද මම ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ කොහොමද ඇමරිකාවට විසිට වීසා එකක් ලබා ගන්න. ඒකේ මොනවද තියෙන පියවරවල් විසිට වීසා එකක් ලබා ගන්නකොට තියෙන පියවරවල් මොනවද කියලා පැහැදිලි කරන්න තමයි අද මම මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඕගොල්ලෝ මතක තියාගන්න මේ විසිට වීසා එක තමයි ලෝකේ බොහෝ දෙනා ඇමරිකාවට එන්න ඇප්ලයි කරන වැඩියෙන්ම ඇප්ලයි කරන වීසා එක. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ස්ටුඩන්ට් වීසා, ඉමිග්‍රන්ට් වීසා, එක එක වර්ගයේ වීසා තියෙනවා ඇමරිකාවට එන්න. එතකොට වැඩි දෙනෙක් ඇප්ලයි කරන්නේ මෙන්න මේ විසිට වීසා එකට තමයි. මොකද ඇමරිකාවට බොහෝ ටුවරිස්ට්ලා එනවා. ඉතින් ඒ කට්ටිය ඒ తాවකාලිකව ඒ ඇමරිකාව බලලා කියා ගන්න එන කට්ටිය. ඉතින් ඒගොල්ලෝ වැඩිමනක් දෙනා මේ විසිට වීසා එක තමයි ඇප්ලයි කරන්නේ. එතකොට අපි බලමු මේ විසිට වීසා එක ඇප්ලයි කරනකොට ඒකේ කොහොමද කරන්න කියලා අපි බලමු. දැන් විසිට වීසා ඇත්තටම මේක ගැන පොඩ්ඩක් පැහැදිලි කරොත් මේක non immigrant වීසා එකක්. හරි, ඒක මුලින්ම මතක තියාගන්න ඕනි. non immigrant වීසා කාණ්ඩයට තමයි මේ විසිට වීසා එක වැටෙන්නේ. ඒ කියන්නේ මම ඕගලන්ට කලින් කියලා ඇති ඉමිග්‍රන්ට් වීසා කියලා. ඒ කියන්නේ මම වීඩියෝ එකක් කරා මේ ෆැමිලි බේස්ඩ් වීසා කියලා. එතකොට ඒවා ඉමිග්‍රන්ට් වීසා හැටියට තමයි සලකන්නේ. ඉමිග්‍රන්ට් වීසා එකක් කියලා කියන්නේ ස්ථිර පදිංචිය ලබා ගන්න ඇමරිකාවට එනවා. ඒ කියන්නේ ඇමරිකාවේ ස්ථිරව ජීවත් වෙන්න බලාපොරොත්තුෙන් යනවා නම් ඒ වගේ අයට දෙන්නේ ඉමිග්‍රන්ට් වීසා. නමුත් non immigrant වීසා එක කෙටි කාලයකට යන අයට අධ්‍යාපනය කරන්න යන ස්ටුඩන්ට් වීසා එකත් non immigrant වීසා. විසිට වීසා, ටුවරිස්ට් වීසා, බිස්නස් වීසා ඒ ඔක්කොම මේ non immigrant වීසා කාණ්ඩයට තමයි වැටෙන්නේ. ඒ කියන්නේ ඒවා ටෙම්පරරි. ටෙම්පරරි වීසා කාණ්ඩයට තමයි වැටෙන්නේ. එතකොට මෙන්න මේ විසිට වීසා එක ඇත්තටම කාණ්ඩ දෙකකට බෙදෙනවා. එතකොට මම මේ කාණ්ඩ දෙක මොනවාද කියලා ඔයගලන්ට පැහැදිලි කරන්නම්. විසිට වීසා එක B1 වීසා කියලා එකක් කියලා බෙදෙනවා. B1 වීසා B1 වීසා කියලා කියන්නේ ඇත්තටම මේ බිස්නස් වීසා කියන එකට. බිස්නස් වීසා එකට තමයි B1 වීසා එක කියලා කියන්නේ. ඊට පස්සේ විසිට වීසා එක තව ආකාරයකට බෙදෙනවා B2 වීසා. B2 වීසා කියලා බෙදෙනවා. දැන් B2 වීසා කියලා කියන්නේ ටුවරිස්ට් වීසා එක. ටුවරිස්ට් වීසා එකට තමයි මේ B2 වීසා කියලා කියන්නේ. දැන් B1 වීසා එක යටතේ හිතන්න ඔයා ලංකාවයි ඇමරිකාවයි අතර බිස්නස් කරන කෙනෙක්. එතකොට ඔයාගේ බිස්නස් පාර්ට්නර් ඉන්නේ ඇමරිකාවේ. එතකොට එයා ඒ සම්බන්ධයෙන් යනවා. ඒ කියන්නේ ඔයාගේ ඒ බිස්නස් ව්‍යාපාර කටයුතු වලට ඒ කෙටි කාලයකට ඒ ඇමරිකාවේ ඒ තමුන්ගේ ඒ ව්‍යාපාර තියෙනවා නම් ඒව හොයලා බලන්න. එහෙම නැත්නම් ඒවයි යම් මීටින්ග්ස් වලට ඔයාට යන්න පුළුවන්. එහෙම නැත්නම් හිතන්න ඔයාගේ ඇමරිකාවේ තියෙනවා දීපල. එතකොට මේ දීපල විකුණන්න එහෙම නැත්නම් ඔයාට සල්ලි තියෙන කෙනෙක් ඔය ඇමරිකාවේ දීපල ගන්න යනවා. එතකොට ඒ වගේ අවස්ථාවකත් තමුන්ට ඇමරිකාවට යන්න පුළුවන්. ඒ කියන්නේ රියල් එස්ටේට්, buy and sell. ඒ වගේ දේවල් වලට මේ බිස්නස් වීසා එක යදාගෙන යන්න පුළුවන්. ඒ වගේම තව තියෙනවා එක එක කොන්ෆරන්ස්. ඒ කියන්නේ බිස්නස් කොන්ෆරන්ස්, සයන්ටිෆික් කොන්ෆරන්ස්, එක එක අන්නේ කොන්ෆරන්ස් වලටත් මේ බිස්නස් වීසා එක යොදාගෙන යන්න පුළුවන්. ඔය මං කිව්වේ ප්‍රධාන තුනක් මේ බිස්නස් වීසා B1 වීසා එක වැටෙනවා. දැන් B2 වීසා ඇත්තටම මේක ටුවරිස්ට් වීසා එක. ඒ කියන්නේ ටුවරිසම් වලට තමයි ඒක ප්‍රධාන වශයෙන් යන්නේ. ටුවරිසම් වලට යනවා. ඊට පස්සේ හිතන්න මේ වැකේෂන් එකක්, හොලිඩේ එකකට. හිතන්න දැන් ඔයාගේ කවුරු හරි එහෙ ඉන්නවා. එතකොට ඒගොල්ලෝ බලන්න හොලිඩේ එකකට යනවා. අන්න ඒ වගේ අවස්ථාවකත් අපි මෙන්න මේ B2 වීසා එක තමයි යොදාගන්නේ.
ඒ වගේම සමහර වෙලාවට මෙඩිකල් ට්‍රීට්මන්ට් එකක් මොකක් හරි තමුන්ට අසනීපයක් තියෙනවා. එතකොට ඒ ට්‍රීට්මන්ට් එක කරගන්න ඇමරිකාවට යනවා. අන්න ඒ වගේ අවස්ථාවත් මෙන්න මේ B2 වීසා එක තමයි යොදාගන්නේ මෙඩිකල් purposes වලට. ඊට පස්සේ තව තියෙනවා ඔය කෙටි කාලීන සමහරලාට සමර් ස්කූල් සමර් කැම්ප් වගේ කට්ටිය ඒ කියන්නේ දැන් ඇමරිකාවේ සමර් එකේදී එක එක තියෙන පොඩි සමර් ස්කූල් සමර් කැම්ප් අන්න ඒ වගේ කෙටි කාලීන පාඨමාලා උපාධියක් පිරිනමන්නේ නැති කෙටි කාලීන පාඨමාලා සතියක් දෙකක් අන්න ඒ වගේ කෙටි කාලීන පාඨමාලා අන්න ඒ වගේ වටත් වර්ක්ෂොප්ස් ඒ වගේ වටත් මෙන්න මේ B2 වීසා එක යොදා ගන්න පුළුවන්. නමුත් මෙතන ප්‍රධාන දේ B2 වීසා එක ඕගොල්ලෝ මතක තියාගන්න non immigrant වීසා එකක්. ඒ කියන්නේ කෙටි කාලීන වීසා එකක්. එතකොට මේක ඇත්තටම වීසා ඉන්ටර්විව් එක තමයි ප්‍රධාන. වීසා ඉන්ටර්විව් එකේදී ඒ වීසා ඔෆිසර් බලන්නේ ඔයා ඇමරිකාවට ගිහිල්ලා නැවතත් තමුන්ගේ මව් රටට එන්න තියෙන අවස්ථාවල් මොනවද? ඒ කියන්නේ ඔයා ඇත්තටම මේ යන්නේ ඇමරිකාවේ නවතින්න බලාගෙනද? එහෙම නැත්නම් ඇමරිකාවට ගිහිල්ලා තමුන්ගේ වැඩේ කරගෙන ඒ අදාළ කාලය අවසන් වුණාට පස්සේ නැවතත් තමුන්ගේ මව් රටට එනවද කියන එක තමයි ප්‍රධාන වශයෙන්ම ඒ වීසා ඔෆිසර් වීසා ඉන්ටර්විව් එකේදී බලන්නේ. මොකද විසිටර් වීසා එකේ අවසාන ස්ටෙප් එක ඇවිල්ලා වීසා ඉන්ටර්විව් එක. ඒ වීසා ඉන්ටර්විව් එකෙන් පාස් වුණොත් විතරයි ඔයාට වීසා එක ඔයාගේ පාස්පෝර්ට් එකේ ස්ටෑම්ප් කරන්නේ. එතකොට ඒක ඇත්තටම ඒකට අනුමැතිය දෙන්නේ වීසා ඔෆිසර්. එයා බලන්නේ ඔයා ඇමරිකාවට ගියොත් ඔයා ආයි එන්න ලංකාවට එහෙම නැත්නම් වගේ මව් රටට එන්න මොනවද තියෙන අවස්ථා? ඔයා ඇත්තටම එහෙ ඉන්නවද? නැත්නම් ඔයා නැවතත් ඔයාගේ මව් රටට එන්න බැදීම් ඒ වගේ ඒවා තියෙනවද කියන එක තමයි ඉන්ටර්විව් එකේදී බලන්නේ. මම ඉන්ටර්විව් එක ගැනත් පැහැදිලි කරන්නම් පස්සේ වීඩියෝ එකකින්. නමුත් දැන් අපි බලමු දැන් මේ B1 වීසා හරි B2 වීසා අපි ඒක ජෙනරලි කියන්නේ විසිටර් වීසා. එතකොට මේ විසිටර් වීසා එකක් ඇප්ලයි කරනකොට මොනවද තියෙන ස්ටෙප්ස් කියලා බලමු. මොකද හුඟ දෙනෙක් මගෙන් ඇහුවා කොහොමද මේක කරන්න කියලා. දැන් මම දන්නවා හුඟක් අපේ ලංකාවේ කට්ටිය මේ අමුතු විදිහටනේ හිතන්නේ. ඒ කියන්නේ හිතන්න දැන් එක්කෙනෙක් විසිටර් වීසා ඇමරිකාවට එන්න try කරනකොට කියනවා ඔයාට ඉංග්‍රීසි බෑ. ඔයා කොහොමද ওই වගේ රටකට යන්නේ? ඊට පස්සේ කියනවා ඔයා ඉගෙනගෙන නැහැ. ඔයාට උපාධියක් නැහැනේ. ඔයාට යන්න බෑ ඇමරිකාවට. ඔන්න වගේ එක එක විදිහට අපේ රටේ මිනිස්සු මන් දන්නවා අර අනිත් පුද්ගලයව වටනවා. මානසිකව වටනවා. අර එයාට තියෙන උනන්දුවත් නැති කරනවා. එහෙම බයක් ඇති කරනවා. ඔයාට ඉංග්‍රීසි බැරි හන්ද යන්න බෑ. ඔයා ඉගෙනගෙන නැති හන්ද ඔයාට යන්න බෑ. දැන් ඇත්තටම මම මේ ඇමරිකාවේ ඉන්නේ. මම අනන්තවත් දැකලා තියෙන ඉංග්‍රීසි වචනයක්වත් කතා කරන්න බැරි මිනිස්සු මේ රටවල ජීවත් වෙනවා. සාමාන්‍ය අධ්‍යාපනයක් නැති මිනිස්සුත් මේ රටවල ජීවත් වෙනවා. ඉතින් මෙතන ඇත්තටම ඇමරිකාවට එන්න ඇත්තටම අවශ්‍ය වෙන්නේ තමුන්ගේ ධෛර්යය. ඒ නුපසුපට බස්නා වීරිය වගේ දෙයක් තමයි අවශ්‍ය වෙන්නේ. අනිත් ඒවා තමුන්ට කරගන්න පුළුවන්. ඒවා ලොකු දේවල් නෙමෙයි. ඉතින් මම මේ channel එකෙන් ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ අන්නේ ඕගොල්ලන්ට එහෙම ඕගොල්ලෝ හැකියාව තියෙන අය වෙන්න පුළුවන්, හැකියාව නැති අය වෙන්න පුළුවන්. නමුත් මේවා සරල විදිහට මොනවද කරන්න ඕනි කියලා මේ සිංහල භාෂාවෙන් මේවා කියලා දෙන්න තමයි මට ඕනේ ඕගොල්ලන්ට. ඒකට ඒවා කොහෙද තියෙන්නේ කියලා හොයාගෙන ඊට පස්සේ ඕගොල්ලන්ටත් මේ අවස්ථාව නුදා කරගෙන මේ රටට ඇවිල්ලා ජීවත් වෙන්න පුළුවන්. ඉතින් ඒකට අත්වලක් හැටියට තමයි මම මේ වීඩියෝස් ඕගොල්ලන්ට දාන්නේ. එතකොට අපි බලමු මේ විසිට් වීසා එකක් ගන්නකොට අපි ෆලෝ කරන්න ඕනේ ස්ටෙප්ස් මොනවද කියලා. දැන් මෙන්න මේවා තමයි ස්ටෙප්ස්. මම මේක ඉංග්‍රීසියෙන් දැම්මට මම මේක සිංහලෙන් පැහැදිලි කරන්නම්. පළවෙනි ස්ටෙප් එක ඇවිල්ලා තමුන් යන්න ඕනේ මෙන්න මේ වෙබ්සයිට් එකට. හරි? මේක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. මෙන්න මේ වෙබ්සයිට් එකට යන්න ඕනේ. මම මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා පෙන්නන්නම්. ඇත්තටම එතන සිංහලෙන් තෝරගන්න පුළුවන්. තමුන්ට ඒ ෆොන්ට් එක සිංහලට කන්වර්ට් කරන්න පුළුවන්, ට්‍රාන්ස්ලේට් කරන්න පුළුවන්. ඒකෝර ඔක්කොම තියෙන්නේ සිංහලෙන්. ඒකෝර ඒව කියවන්න පුළුවන්. තමුන්ට ටැමිල් ඕන නම් ටැමිල් වලින් තියෙනවා.
ඉංග්‍රීසි ඕනනම් ඉංග්‍රීසි වලින් තියෙනවා. එතකොට මෙන්න මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඕගොල්ලෝ අර මං කලින් කිව්ව non immigrant visa එකක් හැටියට තියෙන මේ විසිට වීසා එක සම්බන්ධ දේවල් ඔක්කොම කියවන්න බලන්න. සිංහලෙන් තියෙන හින්දා ප්‍රශ්නයක් නැහැ. කවුරු හරි කියනවා නම් අනේ වාට ඉංග්‍රීසි බැරි හන්ද මේක කරන්න බෑ කියලා. එතකොට ඒක වැරදි. මොකද සිංහලෙන් තියෙන හන්ද තමුන්ට ඒව හොඳට හොයලා බලලා තේරුම් ගන්න පුළුවන්. එතකොට මේ second step එක ඇවිල්ලා මෙන්න මේ DS 160 කියලා ෆෝම් එකක් තියෙනවා. මතක තියාගන්න මේ විසිටර් වීසා වගේම non immigrant වීසා එකක් ඇප්ලයි කරනකොට මෙන්න මේ DS 160 ෆෝම් එක කියන එක ෆිල් කරන්න ඕනේ. එතකොට මේ DS 160 ෆෝම් එක ඔන්ලයින් ෆෝම් එකක්. ඒක ඉංග්‍රීසි භාෂාවෙන් තමයි තියෙන්නේ. අන්න එතන පොඩ්ඩක් තමුන්ට අප්සෙට් වෙන්න පුළුවන් ඉංග්‍රීසි දන්නේ නැත්නම්. නමුත් ඒකත් තමුන්ට උනන්දුව තියෙනවා නම් කරගන්න බැරි කමක් නැහැ. මහා අමුතු ප්‍රශ්න මේ අහන්නේ, සරල ප්‍රශ්න ටිකක් අහන්නේ. තමුන්ගේ ඒ යන ගමන සහ ඒ තමුන්ට අදාළ පෞද්ගලික තොරතුරු තමයි එතන අහන්නේ. ඒතකොට මේ ෆෝම් එක ෆිල් කරන්න අවශ්‍ය වෙන තොරතුරු මොනවද කියලා තමුන් හොයලා බලන්න ඕනේ මුලින්ම. ඒ වෙබ්සයිට් එකේ ඒව ලස්සනට කියලා තියෙනවා මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. ඊට පස්සේ ස්ටෙප් 3 එකේදී තමුන් ඒ අවශ්‍ය වෙන තොරතුරු, ඒ ලේඛන, ඒ ඩොකියුමන්ට්ස් අර DS 160 ෆෝම් එක ෆිල් කරන්න අවශ්‍ය වෙන ඔක්කොම ඩොකියුමන්ට්ස් තමුන් ලෑස්ති කරගන්න ඕනේ. දැන් මෙන්න මෙතෙන්දී ඇත්තටම තමුන්ට මේ පාස්පෝර්ට් සයිට්ස් ෆොටෝ එකක් අවශ්‍ය වෙනවා. ෆොටෝ එකක් අවශ්‍ය වෙනවා. එතකොට ඒකත් මෙන්න මේ ස්ටේජ් එකේදී තමයි තමුන් අර එකතු කරගන්න ඕනේ ඩොකියුමන්ට්ස් එක්ක තමුන් ෆොටෝ එකක් තෝරගන්න ඕනේ. ඒ කියන්නේ ඒක ඩිජිටල් ස්කෑන් එකක් තමයි අවශ්‍ය වෙන්නේ. මොකද ඒක ඒ අවස්ථාවේදී තමුන් ඒ ඔන්ලයින් ෆෝම් එකට අප්ලෝඩ් කරනවා. ඒතකොට ඩිජිටල් ස්කෑන් එකක්, ඒ කියන්නේ ඇත්තටම ෆොටෝ එක ඩිජිටල් ස්කෑන් එකක් තමයි අවශ්‍ය වෙන්නේ. මම ඒ ගැනත් විස්තර කියන්නම්. මොකක්ද මේ ෆොටෝ එකේ රික්වයර්මන්ට්ස් කියලා මම ඒකත් ඔයගලන්ට පෙන්නන්නම් කොතනද ඒව හොයාගන්න පුළුවන් කියලා. ඊට පස්සේ හතරවෙනි ස්ටෙප් එක තමයි වැදගත් ස්ටෙප් එක. ඒ ඇවිල්ලා අර තමුන් දැන් ඉගෙනගත්තු තොරතුරු, එකතු කරගත්තු ඩොකියුමන්ට්ස්, ඒ ලේඛන යොදාගෙන මෙන්න මේ DS 160 කියන ඔන්ලයින් ෆෝම් එක, ඒක ඉංග්‍රීසි මාධ්‍යයෙන් තියෙන්නේ, බය වෙන්න එපා. ඒකට ඒ ඔන්ලයින් ෆෝම් එක ෆිල් කරන එක තමයි ඊට පස්සේ කරන්න ඕනේ. ඒක ෆිල් කරලා ඒක ඔන්ලයින් සබ්මිට් කරන්න. සබ්මිට් කරාට පස්සේ එනවා ඒ ෆෝම් එක තමුන් සබ්මිට් කරා කියලා කන්ෆර්මේෂන් පේජ් එකක් එනවා. අන්න ඒ කන්ෆර්මේෂන් පේජ් එකේ print out එකක් ගන්න ඕනේ. එතකොට තමුන් ඇත්තටම කම්පියුටර් එකක් තමුන්ගේ ලැප්ටොප් එක එහෙම නැත්නම් ඩෙස්ක්ටොප් එකට සම්බන්ධ කරලා නම් තියෙන්නේ. කිසි ගැටලුවක් නැහැ. ඒ අවස්ථාවේදී ඒ print out එක ගන්න පුළුවන්. එහෙම නැත්නම් තමුන්ට ඒ කන්ෆර්මේෂන් එක save as ගිහිල්ලා එක්ක PDF එකක් හැටියට save කරගන්න වෙනවා. save කරගෙන ඒක USB drive එකකට දාලා communication එකක් හරි කොතනක හරි printer එකක් තියෙන තැනකට ගිහිල්ලා ඒකේ print out එකක් ගන්න සිද්ධ වෙනවා. ඒකෝට ඒකත් මතක තියාගන්න. online form එක application එක ඒක apply කරලා submit කරා විතරක් නෙමෙයි, ඒගොල්ලෝ ඊට පස්සේ පෙන්නුම් කරනවා ඔයාට confirmation page එකක්. අන්නේ confirmation page එකේ print out එකක් ගන්න ඕනේ. සමහර වෙලාවට ඒ confirmation page එක තමුන්ගේ දාන email address එකටත් යන්න පුළුවන්. එහෙම email එකට ගියොත් එතෙන්දිත් තමුන්ට ඒකේ print out එකක් ගන්න අවස්ථාව තියෙනවා. එතකොට පස්වෙනි step එක මොකක්ද? පස්වෙනි step එක මේ තමුන්ට දැන් visa profile එකක් කියලා හදාගන්න ඕනේ. ඒ ඇවිල්ලා මෙන්න මෙතන. මෙන්න මේ ustraveldocs.com කියන third party website එකක්. ඒක ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව state department එකට අනුබද්ධව ඒගොල්ලන්ගේ වැඩ පවරලා තියෙන private company එකට අයිති website එකක්. ඒ කම්පැනියේ ඒ වෙබ්සයිට් එකට ගිහිල්ලා තමුන් ඒ DS 160 ෆෝම් එක ෆිල් කරාට පස්සේ වීසා ප්‍රෝෆයිල් එකක් හදාගන්න ඕනේ. ඒ වීසා ප්‍රෝෆයිල් එක හදාගත්තට පස්සේ එතන තමුන්ට ඇත්තටම අර දැන් වීසා
මේ DS160 ෆෝම් එක සබ්මිට් කරානේ. එතෙන්දි තමුන්ට වීසා ඉන්ටර්විව් එකට ඩේට් එක ෂෙඩියුල් කරගන්න පුළුවන්. ඒ වගේම මේ ප්‍රෝසෙස් එකට වීසා ෆී එකක් යම් මුදලක් ඇමරිකානු රජයට ගෙවන්න ඕන. එතකොට ඒකත් මෙන්න මේ වෙබ්සයිට් එකේ මේ තමුන් වීසා ප්‍රෝෆයිල් එක හදාගත්තට පස්සේ ඒකත් තමුන්ට කරන්න පුළුවන් වීසා ෆී එකත් තමුන්ට ඔන්ලයින් ගෙවන්න හැකියාව තියෙනවා. එතකොට වීසා ඒ ඩේට් එක ෂෙඩියුල් කරගත්තා ඔන්ලයින් ඒ පේමන්ට් එක කරා. එතකොට ඒකට අදාළවත් print out එකක් අර visa appointment confirmation එක payment page එක ඒවයි print out උත් ලබා ගන්න අමතක කරන්න එපා. සමහර වෙලාවට තමුන්ගේ ඊමේල් එකට ඒ confirmation ඒවා යවන්නත් පුළුවන්. එතකොට එතනක් තියෙනවා. එහෙම නැති වුණත් තමුන් අනිවාර්යයෙන්ම වග බලා ගන්න ඒ visa appointment confirmation එකේ date confirmation එකේ print out එක payment page එකේ print out එක ගන්න අර DS160 confirmation page එකේ print out එකට අමතරව ඒව ගන්න. මේ රතු පාටින් මම ලකුණු කරලා තියෙන ඒවායි print out අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ ගන්න මතක තියාගන්න. 6 වෙනි step එක ඊට පස්සේ ඒ visa appointment එක ඒ date එකට තමුන් US embassy එක කොළඹ තියෙන US embassy එකට ගිහිල්ලා ඒ visa interview එකට face කරලා ඒ අදාළ ඔක්කොම document පෙන්නුවට පස්සේ ඒ visa officer තීරණය කරනවා තමුන්ට visa එක දෙනවද නැද්ද අනුමත කරනවද නැද්ද කියන එක එතෙන්දි තීරණය කරනවා. එතකොට ඔය steps 6 තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. එතකොට මම ඕගලන්ට මම පෙන්නන්නම් මේ වීඩියෝ එකේ පුළුවන් වුණොත් මම පෙන්නන්නම් මොනවද මෙන්න මේ step 3 එකේ මොනවද තමුන් පෙන්වන්න ඕනි ඩොකියුමන්ට්ස් මොනවද කියලා මම පෙන්වන්නම්. මේ වීඩියෝ එක හුඟක් දිග වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ ස්ටෙප් 6 දී මේ වීසා ඉන්ටර්වියු එකේදී වීසා ඔෆිසර් අහන ප්‍රශ්න මොනවද? සාමාන්‍යයෙන් ප්‍රශ්න කිහිපයක් තියෙනවා. ප්‍රධාන ප්‍රශ්න කිහිපයක් තියෙනවා. මම අර ඕගලන්ට කිව්වනේ ඒගොල්ලෝ බලන ප්‍රධාන දේ මේක non immigrant වීසා එකක්. කෙටි කාලයකට පුද්ගලයෙකුට දෙන වීසා එකක්. ඒතකොට ඒගොල්ලෝ බලන්නේ මේ පුද්ගලයා කොච්චර සම්භාවිතාවයක් තියෙනවද මේ වීසා එක අරගෙන ඇමරිකාවට ගිහිල්ලා ආයි ලංකාවට නොඑන්න කොච්චර සම්භාවිතාවයක් තියෙනවද? ඒ අනුව තමයි වීසා එක හම්බ වෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ. ඒගොල්ලන්ට පැහැදිලි වෙනවා නම් තියෙන තොරතුරු අනුව ඔයා මේ යන්නේ ඇමරිකාවේ නවතින්න කියලා non immigrant වීසා එකකින් ඇමරිකාවේ නවතින්න කියලා ඒගොල්ලෝ වීසා එක දෙන්නේ නැහැ. එතකොට අර ඒ වීසා ඉන්ටර්වියු එකට අහන ප්‍රධාන ප්‍රශ්න ඒවා ඔක්කොම සංවිධානය කරලා තියෙන්නේ තමුන් කොච්චර හැකියාවක් තියෙනවද ආයි තමුන්ගේ රටට එන්න කියන එක බලන්න තමයි ඒ වීසා ඉන්ටර්වියු එක ඇත්තටම තියෙන්නේ. එතකොට මම ඒකෙදී අහන ප්‍රශ්නත් ඕගලන්ට මම වෙනම වීඩියෝ එකකින් විස්තරාත්මකව පැහැදිලි කරන්නම්. එතකොට මේ ස්ටෙප්ස් 6 තමයි තියෙන්නේ ප්‍රධාන වශයෙන් තමුන් විසිට වීසා එකක් ඇමරිකාවට ලබා ගන්න ඕනේ. ඒ මම අර කලින් කිව්වා වගේ B1 B2 වීසා, business visa or tourist visa. අපි generally ඒ දෙකටම කියනවා visitor visa කියලා. දැන් අපි මේ step 1 එකේ තියෙන මේ https URL එකේ ඒ තියෙන ඒ වෙබ්සයිට් එකට ගිහිල්ලා බලමු එතන අපිට තියෙන විස්තර මොනවද කියලා. කොහොමද එතනින් ඊළඟ ස්ටෙප්ස් වලට යන්නේ කියන එක අපි දැන් විස්තරාත්මකව බලමු. දැන් ඕගලන්ට මෙතන පේන්නේ අර මම ස්ටෙප් 1 එකේ කියපු URL එක ඒ වෙබ්සයිට් එක. මෙතන මේ පේනවා ඒ වෙබ්සයිට් එකේ link එක තියෙනවා. මම මේක description එකෙත් දාලා තියෙනවා. එතකොට දැන් මේක ඇවිල්ලා මේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව යටතේ තියෙන පෞද්ගලික ආයතනයක්. මේ ඒකට කියන්නේ CGI Federal Incorporation කියලා. ඒ පෞද්ගලික ආයතනය හරහා තමයි මේ වෙබ්සයිට් එක ක්‍රියාත්මක වෙන්නේ. නමුත් ඒ පෞද්ගලික ආයතනයට මේ වගකීම පවර්ලා තියෙනවා ඇමරිකාවේ මේ Department of State එහෙම නැත්නම් US State Department කියන එක. එතකොට මේක මේ නීතියානුකූල ඇමරිකානු රජය දැනුවත්ව සිද්ධ වෙන දෙයක්. මේක ඇත්තටම මේ ඇමරිකන් ගවර්න්මන්ට් එකේ වෙබ්සයිට් එකක් නෙමෙයි. ඇමරිකන් ගවර්න්මන්ට් එකේ අනුදැනුම ඇතුව
තුන්වෙනි පාර්ශවයක් විසින් කරගෙන යන වෙබ්සයිට් එකක්. ඉතින් මේ හරහා තමයි අපි ඒ ෆීස් එහෙම ගෙවන්නේ, ඒ වගේ දේවල් කරන්නේ මේ හරහා. ඉතින් ඒ නිසා අර මේක රජයේ මැදිහත් වීම තියෙන නිසා මේකේ කිසි අවදානමක් නැහැ කියන එක තමයි මට කියන්න පුළුවන්. ඉතින් අපි මුලින්ම කරන්න ඕනේ දැන් ඔතන මේගොල්ලන්ට පේනවා මේ සිංහල භාෂාවට මේක වෙනස් කරගන්න පුළුවන්. එතකොට සිංහල භාෂාවට වෙනස් කරගත්තට පස්සේ මේක සිංහලෙන් ඔක්කොම කියවලා තේරුම් ගන්න පුළුවන් මොනවද කියන්නේ කියලා. එතකොට මෙතන ඇත්තටම දැන් අපිට විසිට වීසා එකක් ඇප්ලයි කරන්න ඕනි හන්ද මම මෙන්න මෙතනට යනවා. මේ තියෙන වීසා බලපත්‍ර වර්ග, වීසා බලපත්‍ර ගාස්තු ඒවා හැම දෙයක්ම මෙතන තියෙනවා. එතකොට මෙතන මම අර ස්ටෙප් 1 එකේ කිව්වේ මේ වෙබ්සයිට් එකට යන්න හැටි. ස්ටෙප් 2 එකේ තියෙන්නේ මේ DS 160 ෆෝම් එකට අදාළ දේවල් ඔක්කොම කියව ගන්න ඕනේ. ඒවට මොනවද අවශ්‍ය වෙන්නේ, මොන ඩොකියුමන්ට්ස් ද අවශ්‍ය වෙන්නේ කියන එක අපි තහවුරු කරගන්න ඕනේ. එතකොට අපි ඒ DS ඒකේ ආකෘතියේ තොරතුරු කියන එකට ගියාම මෙතන තියෙනවා පොඩි සමාලෝචනයක්. ඒ කියන්නේ ඉන්ට්‍රොඩක්ෂන් එකක් වගේ. ඒ DS 160 කියන ෆෝම් එක ගැන. ඊට පස්සේ තියෙනවා ඒ අයදුම් කරන ක්‍රියාවලිය. මේ ඔයගලන්ට මෙතන කියලා තියෙනවා ඒ ක්‍රියාවලිය. දැන් උදාහරණයකට අපි මෙතන කියලා තියෙන්නේ DS 160 ආකෘතිය ආරම්භයේදී ඔබ තෝරා ගන්නා තාරණාපති කාර්යාලය හෝ කවුන්සිල කාර්යාලය ඔබගේ සම්මුඛ පරීක්ෂණයේ හමුවීම උපලේඛන ගත කරවා ගන්නා තානාතිපති කාර්යාලය හෝ කවුන්සිල කාර්යාලයම විය යුතුයි. එතනින් කියන්නේ දැන් අපි DS 160 ෆෝම් එක ෆිල් කරන්න ඕනි ඔන්ලයින්. එතකොට තමුන්ට තෝරගන්න තියෙනවා මොන එම්බසි එකේද කරන්න කියලා. ඉතින් ලංකාවට තියෙන්නේ ඇමරිකන් එම්බසි එකයිනේ. ඉතින් ඕගොල්ලෝ ලංකාවේ ඉන්න කෙනෙක් නම් කොලම්බෝ US එම්බසි එක කියලා තෝරගන්නවා. එහෙම තෝරගෙන මේ ඇප්ලිකේෂන් එක සබ්මිට් කරනවා. එතකොට මේකෙන් කියන්නේ ඕගොල්ලෝ ඒ වීසා ඉන්ටර්විව් එකට යන්නත් ඕනි ඒ කොළඹ තියෙන US එම්බසි එකට කියන එක තමයි මෙතන කියන්නේ. නමුත් සමහර අවස්ථාවල තියෙනවා හිතන්න ඕගොල්ලෝ මේ මුලින් මේක ඇප්ලයි කරනකොට ඕගොල්ලෝ තෝරගත්ත මේ වෙන මේ කොළඹ එම්බසි එක තෝරගත්තේ. නමුත් හිතන්න ඔයා කෙටි කාලයකට ලංකාවට ආවේ, ඔයා ඇත්තටම ජොබ් එක කරන්නේ මාලදිවයිනේ, එහෙම නැත්නම් හිතන්න කොරියාවේ, එහෙම නැත්නම් මැද පෙරදිග රටක. එතකොට ඒ වගේ අවස්ථාවකදී ඔයාට ඇත්තටම මේක මාරු කරගන්න පුළුවන්. ඒ මැද පෙරදිග තියෙන වීසා ඔෆිස් එකකින් USA ඔෆිස් එකකින් ඉන්ටර්විව් එක කරන්න චේන්ජ් කරගන්න පුළුවන් පස්සේ වෙලාවක. නමුත් ඕගොල්ලෝ ලංකාවේම නම් ඉන්නේ මේක ඊටාම මේ සරල දෙයක් තේරෙනවා. ඇප්ලයි කරන ඔෆිස් එකේම තමයි ඉන්ටර්විව් එකක් තියෙන්නේ. ඊට පස්සේ දෙවෙනි කාරණාව ඇවිල්ලා මේ ඉංග්‍රීසි භාෂාව පමණයි මෙතන යොදා ගන්න මේක ෆිල් කරනකොට. මේක ඇප්ලයි කරනකොට මේක ෆිල් කරන්න කරුණු කාරණා තියෙනවා. එතකොට ඒක කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් කියන එක තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ මෙතන කියලා තියෙනවා මාස 6ක් ඇතුළත ගන්නා ලද ඡායාරූපයක් අවශ්‍ය වෙනවා. ඒ ඡායාරූපය ඇත්තටම ඩිජිටල් කොපි එකක් තමයි මෙතන අවශ්‍ය වෙන්නේ. ඒක තමයි මේ මෙන්න මෙතන ඕගලන්ට පැහැදිලිව කියන්නේ. ඒතර මේක ක්ලික් කරාම ඕගලන්ව මෙන්න මෙතනට ඇත්තටම යනවා මේ ෆොටෝ රික්වයර්මන්ට් පේජ් එක කියලා. ඒක නම් අවාසනාවකට සිංහලට පරිවර්තනය කරලා නැහැ. එතකොට මේකේ තියෙනවා මේ රික්වයර්මන්ට්ස් මොනවද කියලා මේ ෆොටෝ එක ගන්නකොට ඒ ඩිජිටල් ෆොටෝ එක. එතකොට ඒක කලර් එකක් වෙන්න ඕනි, වර්ණ ඡායා රූපයක් වෙන්න ඕනි. ඊට පස්සේ මේ ඒකේ සයිස් එක කියලා තියෙනවා. ඊට පස්සේ taken within last 6 months කියලා තියෙනවා. මාස 6ක් ඇතුළත ගත්ත එකක් වෙන්න ඕනි. පිටිපස්ස off white background එකක් වෙන්න ඕනි. මුළු මූණම කැමරා එකට වැටෙන්න ඕනි. hina වෙලා වගේ ඉන්න හොඳ නැහැ. neutral facial expression එකක් තියෙන්න ඕනි. ඒ කියන්නේ ඇස් වල එහෙම තියෙන්න ඕනි. ඉතින් මෙතන තියෙන ඔක්කොම විස්තර අවශ්‍ය දේවල් ඒවා ඔක්කොම තියෙනවා. මේක බලලා ඕගලන්ට මේ තමුන් ෆොටෝ එකක් ගන්නවා නම් තමුන්ට ඒ ෆොටෝ එක ඒකේ තියෙන සියලුම විස්තර දැනගන්න පුළුවන්. ඒ ෆොටෝ එක එඩිට් කරන්න ඕන නම් මෙන්න මෙතන ෆොටෝ ටූල් එකක් තියෙනවා. ඒ ටූල් එකට ගිහිල්ලා එඩිට් කරන්න පුළුවන්. නමුත් මතක තියාගන්න මේ ටූල් එක වැඩ කරන්නේ Chrome වල නෙමෙයි. ඒක Edge කියන බ්‍රවුසර් එකේ සහ Internet Explorer කියන බ්‍රවුසර් එකේ තමයි වැඩ කරන්නේ. මම නම් ඇත්තටම කියන්නේ තමුන්ට
කාගේ හරි යාළුවෙක් එක්ක ෆොටෝ ලවා ඔයාට ෆොටෝ එකක් අරගෙන මේ විදිහට ඒක මේ ඩිජිටල් විදිහට හදාගන්න පුළුවන් නම් එහෙම කරන්න. එහෙම නැත්නම් මේ සේවාවන් සපයන ස්ටුඩියෝ තියෙනවා. ඒ වගේ තැනකට ගිහිල්ලා US වීසා එකට අවශ්‍ය ෆොටෝ එකක් අවශ්‍යයි කිව්වහම ඒගොල්ලෝ ඒ ෆොටෝ එක ඒ හරි ප්‍රමාණයට අරගෙන ඒකේ ඩිජිටල් කොපි එකක් ගන්න පුළුවන්. ඔයාට ඒක USB drive එකකට දාගෙන ගේන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ගෙන් රිසිට් එකකුත් ගන්න. මොකද බැරි වෙලා හරි ඒ ඩිජිටල් කොපි එක මේ ඇප්ලිකේෂන් එක කරන අවස්ථාවේදී බාරගන්නේ නැත්නම් ඔයගලන්ට ආයේ ඒ ස්ටුඩියෝ එකට ගිහිල්ලා ඒක චේන්ජ් කරගන්න පුළුවන් හන්ද එහෙම රිසිට් එකකුත් තියාගන්න ඒ ස්ටුඩියෝ එකෙන් ඒ වැඩේ කරගත්තාම. ඉතින් මේක තමයි මේ ෆොටෝ රික්වයර්මන්ට් එක මේ වීසා එකට ඇප්ලයි කරනකොට. එතකොට අපි බලමු ඊළඟටත් ගිහිල්ලා තව මොනවද තියෙන්නේ ෆොටෝ එකට පස්සේ. තව දෙයක් ඇවිල්ලා මේ ඇප්ලිකේෂන් එක ඔන්ලයින් ඇප්ලිකේෂන් එකක් නේ DS160 කියන එක. ඒක දැන් ෆිල් කරන්න මම පෙන්නන්නම් කොහොමද එතනට යන්නේ කියලා. ෆිල් කරනකොට කොයිලත් මතක තියාගෙන විනාඩි 20න් 20ට සේව් කරන්නේ. ඒ ඇප්ලිකේෂන් එකේ දැන් තමුන් එතනට දානවා තමුන්ගේ පාස්පෝර්ට් නම්බර් එක, පාස්පෝර්ට් එක්ස්පයරේෂන් ඩේට් එක, තමුන්ගේ වාසගම, මුල් නම, ඊට පස්සේ තමුන්ගේ අධ්‍යාපන සුදුසුකම්, රැකියාව කරපු කාලවකවානු, ඒ වගේ දේවල් තමුන්ගේ දෙමව්පියෝ එහෙම නැත්නම් බිරිඳ දරුවන්ගේ නම් ඒව දාන්න ඕනේ. එතකොට ඒව දානකොට වෙලාව යනවනේ. ඒ නිසා කොහෙලත් මතක තියාගන්න විනාඩි 20න් 20ට සේව් කරන්න. එහෙම නැත්නම් සමහර වෙලාවට මොකක් හරි වෙලා කම්පියුටර් ෂට් ඩවුන් වුණොත්, ඉලෙක්ට්‍රිසිටි නැති වුණොත් අර සේව් වෙන එක නවතින හන්දා ඒක අනිවාර්යයෙන්ම කරන්න සේව් කරන්න. ඊට පස්සේ ඒ ආකෘති පත්‍රය ඒ කියන්නේ DS ෆෝම් එක ෆිල් කරාට පස්සේ එතන ඕගලන්ට අර මම අර කලින් මගේ අර ස්ටෙප් යටතේ කිව්ව කන්ෆර්මේෂන් පේජ් එකක් ලැබෙනවා. ඒ කන්ෆර්මේෂන් පේජ් එක අනිවාර්යයෙන්ම print out එකක් ගන්න. එතන ඒ නම්බර් එකකුත් වැටෙනවා. ඒගොල්ලෝ දෙනවා රෙෆරන්ස් නම්බර් එකක්. ඒ නම්බර එකත් අවශ්‍ය වෙනවා. කන්ෆර්මේෂන් පේජ් එකත් අවශ්‍ය වෙනවා. කන්ෆර්මේෂන් පේජ් එක ඇත්තටම ඕනි වෙනවා ඉන්ටර්විව් එකට යනකොට. ඒ එම්බසි එකේ ඉන්ටර්විව් එකට යනකොට අර නම්බර එක අවශ්‍ය වෙනවා. තමුන් මේකේ දැන් අපොයින්ට්මන්ට් ඩේට් එකක් ෂෙඩියුල් කරගන්න ඕනේ. ඊට පස්සේ මේකට අවශ්‍ය මුදල් ප්‍රමාණයක් ගෙවන්න ඕනේ. එතකොට අන්නේ දෙකට මේ DS160 confirmation page එකේ අදාළ confirmation number එක ඕන වෙනවා. ඉතින් ඒ නිසා මේ step එක හුඟක් වැදගත්. තමුන් මේවා හොඳට කියවන්න. හොඳට කියවලා ඒක අවබෝධ කරගෙන ඊට පස්සේ තමයි අර application එක fill කරන්න ඕනේ. දැන් application එක fill කරන අවස්ථාවේදී ඕගලන්ට අවශ්‍ය වෙන ප්‍රධාන දේවල් වගේක් තියෙනවා. එතකොට මම ඒකත් ඕගලන්ට පැහැදිලි කරන්නම් මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. දැන් මේ මෙතන තියෙනවා මේක නම් ඉංග්‍රීසියෙන් තියෙන්නේ මම මේකේ link එකක් පල්ලෙහා දාන්නම් description එකේ ඕගලන්ට බලන්න පුළුවන්. ඕගලන්ට වළංගු පාස්පෝර්ට් එකක් අවශ්‍ය වෙනවා. ඒතකොට ඕගොල්ලෝ ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් කියලා හිතාගෙන මම මේක කරන්නේ. එතකොට ලංකා රජය විසින් ඕගලන්ට නිකුත් කරපු වළංගු ගමන් බලපත්‍රයක්, ගුවන් ගමන් බලපත්‍රයක් මේ සඳහා අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ඕගලන්ට අවශ්‍ය වෙනවා travel itinerary කියන එක. ඒ කියන්නේ හිතන්න දැන් ඔයා ටිකට් එකක් ගන්නවනේ. ඒ කියන්නේ මේ ප්ලේන් ටිකට් එකක් ගන්න ඕනේනේ. එතකොට මේ ප්ලේන් ටිකට් එක, ප්ලේන් එකේ නම, ෆ්ලයිට් නම්බර් එක, කොහින්ද පටන් ගන්නෙ, කොළඹ බණ්ඩාරනායක ගුවන් තොටුපළෙන් මෙන්න මේ දවසේ මෙන්න මේ වෙලාවට පිටත් වෙනවා. ඊට පස්සේ සමහරවිට ඩුබායි ගිහිල්ලා එතනින් ඇමරිකාවට යන්න පුළුවන්. එහෙම නැත්නම් ඉංග්ලන්ඩ් ගිහිල්ලා ඇමරිකාවට යන්න පුළුවන්. එක එක තියෙනවානේ. සිංගප්පූරුවට ගිහිල්ලා එතනින් කොරියාවට ගිහිල්ලා යන්න පුළුවන් ඇමරිකාවට. සිංගප්පූරුවට ගිහිල්ලා ජපානයට ගිහිල්ලා යන්න පුළුවන්. ඒ වගේ එක එක ඒ අර යන ගුවන් මාර්ගය හරියට නිශ්චිතවම කියන ඒ ගුවන් ඒ travel itinerary එක අවශ්‍ය වෙනවා. ඉතින් ඒ itinerary එකේ තව විශේෂ දෙයක් ඇවිල්ලා ඒක තියෙන්න ඕනි දැන් one way තියෙනවනේ. ඒ කියන්නේ ඔයා යනවා එතනින් අවසන් වෙනවා. එහෙම එකක් නෙමෙයි. දැන් මේක ඇත්තට මේගොල්ලෝ බලන්නේ හරි ඔයා මේ මොකටද යන්නේ කියන එකනේ. මම මේ මුලින්ම කිව්වේ මෙතන මේගොල්ලන්ට අවශ්‍ය මේක මේ non immigrant visa එකක්. ඒතකොට මේගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ තමුන් ආයි තමුන්ගේ මව් රටට එනවද කියලා බලා ගන්න. ඒක තමයි ප්‍රධාන දේ. එතකොට මේ travel itinerary එකේ ඇත්තටම තියෙන්න ඕනේ අර round trip itinerary එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ තමුන් ලංකාවේ ඉඳන් ඇමරිකාවට ගියා යම් කාලයක් ඇමරිකාවේ හිටියා. ඊට පස්සේ නැවතත් ලංකාවට එනවා කියන ඒ itinerary එකේ ඒක පැහැදිලිව තියෙන්න ඕනේ. ඊට පස්සේ
ගුවන් බලපත්‍රයට අමතරව තමුන්ට වළංගු නැෂනල් ID කාඩ් එක ජාතික හැඳුනුම්පත වගේ එකක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ තමුන්ගේ අධ්‍යාපන ඒ සහතික ඒවා ඒ ගත්තු විභාග ඒවා ගැන අවශ්‍ය වෙනවා. ඊට පස්සේ රැකියාව කරනවා නම් ඒ රැකියාව කරන ස්ථානයේ ලියකියවිලි ඒ කියන්නේ කොච්චර කාලයක් මෙන්න මේ ආයතනෙ මෙච්චර කාලයක් වැඩ කරා මේ ආයතනෙ මෙච්චර කාලයක් වැඩ කරා දැන්ට මේ ආයතනෙ වැඩ කරන්නේ අන්නේ පිළිබඳත් යම් කාලවකවානු ඒවා අවශ්‍ය වෙනවා මේ DS 160 ෆෝම් එක ෆිල් කරනවා. ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන්නේ පාස්පෝර්ට් එක, ජාතික හැඳුනුම්පත සහ ට්‍රැවල් අයිටිනරි එක. ඒව තමයි ප්‍රධානම අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ අපි බලමු දැන් මේ ඇප්ලිකේෂන් එකට දැන් මේකේ ඕගොල්ලෝ කියවට පස්සේ ඒකට අවශ්‍ය වෙන ඒ කරුණු ඒ ඩොකියුමන්ට්ස් උත් ලෑස්ති කරගත්තා. ඊට පස්සේ අපි බලමු ඊළඟ ස්ටෙප් එක මේ ඇප්ලිකේෂන් එක ෆිල් කරන්නේ කොහොමද කියලා. දැන් මේ වෙබ්සයිට් එකේ මෙහෙම පල්ලහැට යනකොට ඕගලන්ට පේනවා මේ DS 160 ආකෘති විද්‍යුත් මාර්ගගතව මෙහිදී ලද හැකිය කියලා තියෙනවා. ඒ කියන්නේ මේක ක්ලික් කරාම ඕගලම ඇත්තටම යොමු කරනවා ඒ ඔන්ලයින් ෆෝම් එකට DS 160 ඔන්ලයින් ෆෝම් එකට යොමු කරනවා. ඒතකොට ඒක තමයි මෙන්න මෙතන තියෙන්නේ. හරි? මේ තියෙන ඒකත් ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි තියෙන්නේ. ඒක අර ට්‍රාන්ස්ලේට් කරලා නැහැ. ඉතින් මෙතන apply for non-immigrant visa කියන එකට ගිහිල්ලා මෙතන ඕගලන්ට තෝරගන්න පුළුවන් මේ ශ්‍රී ලංකා කොළඹ කියලා. ඊට පස්සේ මෙතන මේ පේන කෝඩ් එක එන්ටර් කරලා start application කියන එකට යන්න පුළුවන්. එතකොට start application එකට ගිහිල්ලා ඕගොල්ලෝ application එක fill කරන්න පටන් ගන්න ඕනේ. එතකොට ඒකේ තියෙනවා මේ application ID කියලා එකක්. එතකොට ඒක මේ application එක පටන් ගත්තට පස්සේ උඩ දකුණු අත පැත්තේ උඩ කෙරෝලේ application ID එක තියෙනවා. එතකොට ඒක කොලයක ලියා ගන්න. මොකද අර විනාඩි 20න් 20ට මම කියවනේ මේක සේව් කරන්න ඕනේ කියලා. ඊට අමතරව හිතන්න තමුන්ට මේක එක දවසෙන් ෆිල් කරන්න බැහැ. තමුන් එතකොට ටිකක් රෙස්ට් එකක් අරගන්නවා. එතකොට මේක ක්ලෝස් කරලා සේව් කරලා සයින් අවුට් වෙනවා. ඊට පස්සේ ආයි තමුන්ට ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න අවශ්‍ය වුණොත් අර කන්ටිනියු කරන්න අවශ්‍ය වුණොත් මෙන්න මේ ඇප්ලිකේෂන් ID එක අවශ්‍ය වෙනවා. සහ අර සිකියුරිටි ක්වෙස්චන් එකට ආන්සර් එකත් අවශ්‍ය වෙනවා. ඒ අර කලින් ෆිල් කරගෙන තිබ්බ ඇප්ලිකේෂන් එක රිට්‍රීව් කරගන්න. ඉතින් ඒ නිසා අර ඒක මතක තියාගන්න ඇප්ලිකේෂන් එක ස්ටාර්ට් කරනකොට අර ඇප්ලිකේෂන් ID එක සහ මේ සිකියුරිටි ක්වෙස්චන් එක ඒව වැදගත් වෙනවා. ඉතින් ඒක කොලයක ලියලා තියාගන්න. ඒ අමතරව ඇප්ලිකේෂන් එක ෆිල් කරමින් පවතිනකොට විනාඩි 20න් 20ට කොයි වෙලාවෙත් ඒක සේව් කරන්නත් අමතක කරන්න එපා. මෙතනම තව ඔයගලන්ට පේනවා අර ස්කෑන් කරගත්තු ෆොටෝ එක තියෙනවා නම් USB එක ඔයගලන්ගේ ලැප්ටොප් එකට හරි ඩෙස්ක්ටොප් එකට ෆික්ස් කරලා ඒකට සම්බන්ධ කරලා ඕගලන්ට මේ ෆොටෝ එකත් ඒ හරි ඒ ක්‍රියා හරි රෙගුලාසි වලට යටත්ද කියලා මෙතන ටෙස්ට් කරගන්න පුළුවන්. මේ ටෙස්ට් ෆොටෝ කියලා තියෙන්නේ. ඒක ක්ලික් කරාම ඒ ෆොටෝ එක මේකට මේ වෙබ්සයිට් එකට ඩවුන්ලෝඩ් කරලා ඕගලන්ට චෙක් කරන්න පුළුවන් ෆොටෝ එකත් නිවැරදි ෆොටෝ එකක්ද කියන එක චෙක් කරන්න පුළුවන්. දැන් මම මේ ඇප්ලිකේෂන් එක ඕගලන්ට ෆිල් කරන්න යන්නේ නැහැ මේ අවස්ථාවේ. නමුත් මම කියන්නම් ඒකේ මොනවද ඕගොල්ලෝ බලාපොරොත්තු වෙන්න ඕනි දේවල් ඒ ඇප්ලිකේෂන් එක ඉංග්‍රීසියෙන් මම කිව්වේ ෆිල් කරන්න අවශ්‍ය වෙන්නේ. ඒතකොට ඒකේ මොනවද අන්තර්ගත වෙන්නේ කියන එක මම දැන් ඕගලන්ට මේ වෙබ්සයිට් එක හරහා මම පෙන්නන්නම්. පළවෙනි කොටස එතන අවශ්‍ය වෙනවා ඕගලන්ගේ personal information මතක තියාගන්න. ඒ කියන්නේ ඕගලන්ගේ නම, උපන්දිනය, විවාහකද අවිවාහකද යන දේ, ඊට පස්සේ මේ nationality එක ශ්‍රී ලාංකීය, ඊට පස්සේ race එක, ජාතිය, ආගම, passport එකේ මේ නම්බර් එක, passport එක අවලංගු වෙන දිනය, ඒක මුලින්ම ලබාගත්තු දිනය, ඒ වගේ දේවල් තමයි personal information පළවෙනි කොටසේ අහන්නේ. ඊට පස්සේ දෙවෙනි කොටසේ අහනවා travel information. එතකොට ඇමරිකාවට යන හේතුව මොකක්ද? ඇමරිකාවට යන දවස මොකක්ද? ඇමරිකාවෙන් ආයි තමුන්ගේ මව් රටට එන දවස මොකක්ද? ඊට පස්සේ ඇමරිකාවේ ගිහිල්ලා ඉන්නේ කොතනද? අන්න ඒ වගේ දේවල් මේ දෙවෙනි කොටසේ තමුන් සඳහන් කරන්න ඕනේ. ඒ කියන්නේ හිතන්න දැන් තමුන් අර මං කලින්ම මුලින්ම කිව්වා වගේ තමුන් යන්නේ තමුන්ගේ යම් මෙඩිකල් ට්‍රීට්මන්ට් එකක නම් එතකොට කියන්න පුළුවන් මේ ස්පිරිතාලේ නවතිනවා. එහෙම නැත්නම් මේ යාළුවගේ ගෙදර නැවතිලා එතනින් ඒ ස්පිරිතාලට යනවා. තමුන් පොඩි
කෝස් එකක් සමර් කෝස් එකක් සමර් ස්කූල් එකක් නම් එතකොට සමර් ස්කූල් එක තියෙන තැන ඇඩ්‍රස් එක දාන්න පුළුවන්. ඒක අධීක්ෂණය කරන ඒක යම් ගුරුවරයෙක් ඉන්නවනම් එයාගේ ඩීටේල්ස් දාන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් තමයි මේ travel information part 2 එක යටතේ දාන්න වෙන්නේ. එතකොට මම මේ දැන් ඕගලන්ට කියන්නේ අර DS160 ෆෝම් එකේ ඒ ෆිල් කරන්න තියෙන කොටස් මං සැකෙවින් කෙටියෙන් පැහැදිලි කිරීමක් තමයි මෙතන කරන්නේ. ඊට පස්සේ travel companions part 3 එකේ කියන්නේ තමුන් තනියෙන් දෙයන්නේ. එහෙම නැත්නම් තමුන් තව යාළුවෝ කණ්ඩායමක් එක්ක ගෲප් එකක් හැටියට දෙයන්නේ. තමුන්ගේ ස්වාමි පුරුෂයා භාර්යාව එහෙම නැත්නම් දරුවෝ එක්කද යන්නේ. අන්න ඒක තමයි මේ part 3 එකේ තියෙන්නේ. ඒකට ඒගොල්ලන්ගේ නම්, ඒගොල්ලන්ගේ වයස, උපන්දිනය, ඒගොල්ලන්ගේ ගුවන් ගමන් බලපත්‍ර අංක, ඒවයි වළංගු කාලය, අන්න ඒ වගේ දේවල් තමයි මේ part 3 එකේ සඳහන් කරන්නේ. part 4 එක තමුන් මීට කලින් ඇමරිකා එක්සත් ජනපදයට ට්‍රැවල් කරලා තියෙනවනේ ඒ විස්තර එතකොට ඒ මොන වීසා තත්ත්වය යටතේද ගියේ සමහරලාට ඒ වීසා නම්බර් මොනවද එතකොට ඕගලන්ට පුළුවන් අර ඔයාගේ පාස්පෝර්ට් එක බලන්න වළංගු ශ්‍රී ලංකා රජයෙන් නිකුත් කරපු ගුවන් ගමන් බලපත්‍රය බැලුවාම ඒකේ අර කලින් ඔය ඇමරිකාවට ගියා නම් ඒගොල්ලෝ ඒ වීසා එකක් ස්ටෑම්ප් කරලා තියෙනවා. එතකොට ඒකේ විස්තර තියෙනවා. ඒ වීසා නම්බර් එක, ඒකේ එක්ස්පයරි ඩේට් එක, ඒ විස්තර ඔක්කොම එතන තියෙනවා. ඒ තමුන් ඇමරිකාවට ගිහිල්ලා තියෙනවා නම් කලින් එතකොට මේ part 4 කියන එකත් ඕගලන්ට ෆිල් කරන්න පුළුවන්. ඒක එච්චර අපහසුයක් වෙන්නේ නැහැ. part 5 එක address and phone number. එතකොට හරිම සරලයි. තමුන්ගේ වර්තමාන ෆෝන් නම්බර් එක, තමුන්ගේ ඊමේල් ඇඩ්‍රස් එක. මොකද මතක තියාගන්න ඊමේල් ඇඩ්‍රස් එකක් අවශ්‍ය වෙනවා මේ DS160 ෆෝම් එක ෆිල් කරාම සමහර කන්ෆර්මේෂන් පේජ් එක සමහරලාට ඊමේල් එකටත් යන්න පුළුවන්. ඒ ID නම්බර එක ඊමේල් එකට යන්න පුළුවන්. ඒ වගේම මම අර තව ඉදිරියට එන ස්ටෙප් වල මම ඔයගලන්ට කිව්වා වීසා ඉන්ටර්වියු එක ෂෙඩියුල් කරගන්න ඕනි. ඊට පස්සේ ඇප්ලිකේෂන් ෆී එක ගෙවන්න ඕනි. එතකොටත් එනවා කන්ෆර්මේෂන් පේජ් එකක්. ඒකත් ඕගලන්ගේ ඊමේල් එකට යනවා. එතකොට ඊමේල් ඇඩ්‍රස් එක දාන්න ඕනි. ෆෝන් නම්බර එක දාන්න ඕනි. වර්තමාන මේ ලියුම් යන තමුගේ ගෙදර ඇඩ්‍රස් එක ඒ වගේ දේවල් මෙතන දාන්න ඕනි. ඉතින් ඒකත් අමතක කරන්න එපා. මේ part 5 එකේ. එතකොට part 6 එක ඇත්තටම අර personal details වලටම තමයි සම්බන්ධ වෙන්නේ. තමුගේ passport එකේ ගුවන් ගමන් බලපත්‍රයේ විස්තර තමයි එතන දාන්න තියෙන්නේ. ඒ වගේ දේවල්. ඊට පස්සේ part 7 හත්වෙනි part එකේ තියෙන්නේ point of contact. ඒ කියන්නේ ඇමරිකාවේ දැන් තමුන් කවුරු හරි සම්බන්ධ වෙනවා නම් ඒ කියන්නේ තමුන් ඇමරිකාවට ගියාම තමුන් ඒ පුද්ගලයාගේ ගෙදර තමයි ඉන්නේ. අන්න ඒ තමුන්ව සමහරලාට ඒ විසිට් එකට ස්පොන්සර් කරන එක්කෙනා වෙන්න පුළුවන්. තමුන් හොලිඩේ එකකට නම් යන්නේ තමුන්ගේ නෑදෑයෙක්ගේ හිතන්නේ වෙඩින් එකකට ඒ වගේ එකකට නම් යන්නේ. එයාගේ විස්තර අන්න ඒව මේ මෙන්න මෙතන මේ part 8 එකේ දාන්න වෙන්නේ. ඉතින් ඕගලන්ට පේනවා මේ ඇප්ලිකේෂන් එක ටිකක් දිගයි. නමුත් මේ ගැන අවබෝධයක් ඇතුව කරනවා නම් ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. අවශ්‍ය වෙලාවට කාගෙන් හරි උදව් අරගෙන වුණත් මේක කරන්න පුළුවන්. මොකද අහලා තියෙන ප්‍රශ්න මේ ඊටාම ඒකට නිසි පිළිතුරක් තියෙනවා. අපි අර සාමාන්‍යයෙන් කියනවා open end questions නෙමෙයි අහලා තියෙන්නේ. මේකට නිසි පිළිතුරක් තියෙනවා. හිතන්න ගුවන් ගමන් බලපත්‍ර අංකය. එතකොට ඒකට එක්තරා යුනික් ආන්සර් එකක් තියෙනවා. ඒක උපන් දිනය. තමුගේ උපන් දිනය කිව්වහම ඒක ආයි තමුන්ට හිත ඉන්න ඕනේ නැහැ. ඒකට ආන්සර් එකක් තියෙනවා. ඉතින් ඒක දාන්න පුළුවන්. ඉතින් අන්නේ ඒක තමයි මේ part 8 එකේ අහන්නේ. ඒ relatives ලගේ ඒ විස්තර අහන්නේ part 8 එකේ. part 9 එකේ අහන්නේ තමුන්ගේ අධ්‍යාපන සුදුසුකම්, ඒ කියන්නේ දැන්ට රැකියාව කරනවා නම් ඒවා, ඊට පස්සේ පළපුරුද්ද, ඒ වගේ දේවල්. ඒ කියන්නේ අවුරුදු 5කට කලින් ඉඳන් ඒ තිබ්බ දේවල් පිළිබඳ ඒ ඉන්ෆර්මේෂන් තමයි part 9 එකේ දාන්නේ. ඊට පස්සේ part 10 එකේ security and background information කියලා ඒකේ තියෙන අර yes no answers වගේක් තියෙනවා. ඒව තමයි එතන. ඉතින් ඒව තමුන් කියවන්න ඕනි, කියවලා තේරුම් ගන්න ඕනි. මේ ප්‍රශ්නයට මම yes දානවද, මේ ප්‍රශ්නයට no දානවද. ඒ කියන්නේ හුඟක් වෙලාට මේ security and background issue කිව්වහම ඒවයි අහන්නේ තමුන් ලංකාවේ මොනවා හරි ඒකක ත්‍රස්තවාදී සංවිධාන වලට සම්බන්ධ වෙලා හිටියද,
යම් දේශපාලන පක්ෂ වලට සම්බන්ධ වෙලා හිටියද, ඇමරිකානු විරෝධී පක්ෂ වලට සම්බන්ධ වෙලා හිටියද, කමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ වෙලා හිටියද, තමුන් සිරගත වෙලා හිටියද, සමුන් යම් ආකාරයක දේශපාලන නිකන් ඒ බලපෑම් වලට ලක් වෙච්ච කෙනෙක්ද, තමුන් මත්ද්‍රව්‍ය ඒ වගේ ඩ්‍රග්ස් එහෙම පාවිච්චි කරන කෙනෙක්ද, තමුන්ට යම් යම් ලෙඩ තියෙනවද, අන්න ඒ වගේ දේවල් තමයි මෙතන අහන්නේ. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ දන්න රටේ තියෙන වාතාවරණයක එක අර ව්‍යසනකාරී රෝග ඒව තියෙනවද, අන්න ඒව තමයි එතන පාර්ට් 10 අහන්නේ. ඉතින් ඒක තනිකර අනිවාර්යයෙන්ම yes no එකක් තමයි අහන්නේ. ඒක yes කියලා දැම්මොත් දැන් හිතන්න එකක් තියෙනවා, දැන් තමුන් මීට සිරගත වෙලා හිටියද කියන්නේ. එතකොට ඒකට no කියලා දැම්මොත් හරි. එතකොට ඒක ආයි අහන්නේ නැහැ. බැරිලා හරි තමුන් yes කියලා දැම්මොත් ඒගොල්ලෝ ඊට පස්සේ විස්තර අහනවා. හරි දැන් මේකට ඔය yes කියලා දැම්මනේ. මොන හේතු යටතේද හිරගත වෙලා හිටියේ? මොන වකවානු වලටද? අන්න එහෙම. ඊට පස්සේ තව ඒවා අහන්න පුළුවන් තමුන් මීට කලින් ඇමරිකාවට යන්න වීසා එකකට ඇප්ලයි කරාද? එතකොට ඒක yes no කියලා දානවා. එතකොට yes කියලා දැම්මහම එතකොට මොකද වුනේ? ඒ ඇප්ලිකේෂන් එක රිජෙක්ට් වුණාද? ඊට පස්සේ ඒකට පිළිතුරු බදින්න ඕනේ මේ රිජෙක්ට් වෙන හේතුව මේ. ඉතින් අන්න එහෙම තත්ත්වයක් තමයි එතන තියෙන්නේ. ඉතින් අර තමුන්ට ඇත්තටම හුඟක් ඒවා අර no කියලා දාන්න පුළුවන් නම් හුඟක් පහසු වෙනවා. yes කියලා දැම්මොත් ඒවට තව වෙනම පිළිතුරු දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක මතක තියාගන්න. මේ පාර්ට් 10 security and background information DS160 එකේ එහෙම කොටසකුත් තියෙනවා ෆිල් කරන්න. ඊට පස්සේ තමයි අර ෆොටෝ එක අර ඔයගොල්ලෝ ස්ටුඩියෝ එකට ගිහිල්ලා ගත්තනම් ස්කෑන් කරපු ඒ ඩිජිටල් කොපි එක ෆොටෝ එකේ මෙන්න දැන් අවස්ථාව ඒ ෆොටෝ එක අප්ලෝඩ් කරන්න තමුන්ගේ ඇප්ලිකේෂන් එකට DS160 ඇප්ලිකේෂන් එකට ඒක අප්ලෝඩ් කරාම ඔක්කොම හරි නම් එතකොට ඒගොල්ලෝ ඒක කියනවා okay right this is good කියලා ඒ ඇප්ලිකේෂන් ෆොටෝ එකත් ඒගොල්ලෝ බාර ගන්නවා accepted කියලා එයි. එතකොට ඒකත් හරි. ඊට පස්සේ අවසානයේදී 12 වෙනි කොටසේදී කරන්න තියෙන්නේ ඒක රිවිව් කරන්න තමුන්ගේ ඇප්ලිකේෂන් එක ඔක්කොම නම් ගම් හරිද? ඒ ස්පෙලිං අපි දන්නවනේ අපේ ශ්‍රී ලාංකිකයගේ වාසගම මුල් නම ඒවා හරි දිගයි. ඊට පස්සේ ඒවයි අර ස්පෙලිං අකුරු ඉංග්‍රීසි අකුරු ඒවා හරියට තියෙනවද කියලා බලන්න ඕනේ. තමුන්ගේ ගුවන් ගමන් බලපත්‍රයේ තියෙන ඉංග්‍රීසි ඒ විදිහටම අර මේ ඇප්ලිකේෂන් එකේ තේ නම තියෙන්න ඕනේ. ඒවයි ඔක්කොම අර ගුවන් ගමන් බලපත්‍ර අංකය, අයිටිනරි එකේ තියෙන ඉන්ෆර්මේෂන්, අයිටිනරි එකේ තියෙන නම, ගුවන් ගමන් බලපත්‍රයේ තියෙන නම, මේ ඇප්ලිකේෂන් එකේ තියෙන නම, වෙනත් සහතිකවල තියෙන නම, හිතන්න විවාහ සහතිකේ, ඒව ඔක්කොම ලස්සනට ගානට මේ අකුරක් නෑර ගානට මැච් වෙන්න තියෙන්න ඕනේ. එතකොට තමයි මේක ප්‍රශ්නයක් නැතුව කරගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ රිවිව් කරා කිසිම අවුලක් නැත්තම් confirm location කියන එක මේවා කරා. ඒ කියන්නේ අර තමුන් මේ ඇප්ලිකේෂන් එක යවන එම්බසි එක, එතකොට මතක තියාගන්න මේ එම්බසි එක තමයි තමුන් ඉන්ටර්විව් එක තියන්නේ. ඒකත් කන්ෆර්ම් කරා. ඊට පස්සේ සයින් කරා. ඒක ඔයාලට පුළුවන් මේක ඉලෙක්ට්‍රොනිකලි සයින් කරන්න. ඉලෙක්ට්‍රොනිකලි සයින් කරාට පස්සේ ඊට පස්සේ සබ්මිට් කරන්න තියෙන්නේ. සබ්මිට් කරාට පස්සේ ඕගලන්ට අර කන්ෆර්මේෂන් ලෙටර් එකක් එනවා. ඊට පස්සේ ඒකේ print out එකක් ගන්න අවශ්‍ය වෙනවා. දැන් මේ ස්ටෙප් එක අවසාන වෙනකොට තමුන්ට මුදල් ගෙවන්න නැහැ. මේක කරන්න පුළුවන් කිසිම මුදලක් නොගෙවා මේ DS160 ෆෝම් එක ෆිල් කරලා සබ්මිට් කරන්න පුළුවන්. තමුන්ට අවශ්‍ය නම් මේක එක දවසින් කරන්නත් පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. එක දවසින් මේ ඔක්කොම වැඩ ටික කරන්න පුළුවන්. අර මතක තියාගන්න ඕනි මම අර කිව්වා වගේ ස්ටෙප් 1 එකේ අර ඒ තියෙන වෙබ්සයිට් එකට ගිහිල්ලා DS160 ෆෝම් එකට අවශ්‍ය වෙන ඒ කරුණු කාරණා මේ මෙතන පෙන්නන ඒවා ඔක්කොම හොඳට තේරුම් ගන්න මොනවද අහලා තියෙන්නේ කියන එක තේරුම් ගන්න. තේරුම් ගන්නවත් එක්කම අර ෆොටෝ එක ලෑස්ති කරගන්න, ගුවන් ගමන් බලපත්‍රය ලෑස්ති කරගන්න, තමුන්ගේ රැකියා අධ්‍යාපනයේ සුදුසුකම් ඒවා ලෑස්ති කරගන්න, ඊට පස්සේ තමුන්ගේ නැෂනල් ID කාඩ් එක ලෑස්ති කරගන්න, travel itinerary එක travel itinerary තමුන් ඇමරිකාවට මේ දවසට යනවා, මේ දවසින් ඇමරිකාවෙන් පිටත් වෙනවා, අන්න ඒ ડોකියුමන්ට්ස් ඒවා ඔක්කොම ලෑස්ති කරගෙන ඊට පස්සේ තමුන් මම අර කලින් පෙන්නුවා වගේ මෙන්න මෙතනට ගිහිල්ලා DS160 ඇප්ලිකේෂන් එක ස්ටාර්ට් කරලා ඒක සබ්මිට් කරන්න. එතකොට
මෙතෙන්දී මෙන්න මේ තත්ත්වයට ආවට පස්සේ තමුන් DS160 එක ඇප්ලයි කරලා ඒක සබ්මිට් කරලා ඒක සාර්ථකව සබ්මිට් කරලා අර කන්ෆර්මේෂන් පේජ් එකත් ඒකේ print out එකත් අරගෙන තමයි දැන් මෙන්න මෙතෙන්දී ඕගොල්ලෝ ඉන්නේ. එතකොට අර මගේ අර step by step ඒ process එකට ගියාම ඇත්තටම ඕගලන්ට පේනවා එතකොට අපි මෙන්න මේ ස්ටෙප් එක ඉවර කරා ස්ටෙප් 4 වෙනි ස්ටෙප් එක දක්වා මේ අවස්ථාවේ ඇවිල්ලා තියෙන්නේ අර DS160 එක සබ්මිට් කරලා ඒ කන්ෆර්මේෂන් පේජ් එකේ print out එකක් දැන් අපි ගාව තියෙනවා. ඊට පස්සේ අපි බලමු මේ ස්ටෙප් 5 එකට අවශ්‍ය වන්නේ කොහොමද ස්ටෙප් 5 එක කරන්නේ මේ create visa profile then schedule visa appointment date and pay visa fees. අපි බලමු ඊළඟට කොහොමද මේ step 5 එකෙන් ඉදිරියට යන්නේ කියලා. දැන් අපි බලමු කොහොමද මේ visa profile එක හදාගන්නේ කියලා. අර step 5 එකේ මම කිව්වා වගේ ඒක හදාගන්නේ කොහොමද? අපි step 1 එකේ තිබ්බ website එකටම යන්න ඕනි. ඔයගලන්ට ඒක මතක නම් මේක ඇවිල්ලා US travel docs.com Sri Lanka LK කියන මේ website එකට යන්න ඕනි. ඒකට ගියාම ඔයගලන්ට මෙන්න මේ වගේ page එකක් පෙයි. මුලින්ම මේක default ඉංග්‍රීසියෙන් තියෙන්නේ. ඉතින් ඔයගලන්ට කැමති නම් මේ උඩ දකුණු අත කෙරවලට ගියාම ඒකේ තියෙනවා change to Sinhala, change to English, change to Tamil කියලා. ඉතින් ඔයගොල්ලෝ කැමති භාෂාව එතෙන්දී තෝරගන්න. එතකොට මෙතන අර visa profile එක හදන එක තමයි කරන්නේ. ඒක තමයි ප්‍රධාන දේ. එතකොට ඔයගොල්ලෝ කවදාකවත් visa profile එකක් මේ හරහා හදලා නැත්නම් මෙන්න මේ ගිණුමක් සාදන්න කියන එකට යන්න ඕනේ. ඒක ක්ලික් කරාම ඕගොල්ලෝ මෙන්න මෙතනට එනවා. හරි? එතකොට ඕගොල්ලෝ කැමති ඊමේල් ඇඩ්‍රස් එක දීලා, ඕගොල්ලෝ පාවිච්චි කරන ඊමේල් ඇඩ්‍රස් එක දීලා, මුල් නම, වාසගම, අගනම, ඊට පස්සේ මුරපදය, ඒ මුරපදය කියන්නේ පාස්වර්ඩ් එක. ඒතර මේ පාස්වර්ඩ් එක නැවතත් දීලා මෙන්න මෙතන මේ මම කියවා තේරුම් ගත්තා කියන එක මේ පෞද්ගලික ප්‍රතිපත්තිය එතනත් ක්ලික් කරලා මේ කැප්චා එකක් තියෙනවා. මේ කැප්චා එකත් මේ ඒකම මෙතන ටයිප් කරලා මේක සබ්මිට් කරන්න. ඉදිරිපත් කරන්න කියන්නේ සබ්මිට් කරන්න කියන එක. එතකොට ඒක සබ්මිට් කරාම ඕගොල්ලන් අලුත් account එකක් මෙතන හදා ගන්නවා. ඉතින් ඇත්තටම ඕගොල්ලෝ ඊමේල් එකක් දෙනවා නම් ඊමේල් එක දෙන්න අර DS160 එකේදී යම් අවස්ථාවක ඊමේල් එකක් ඕගොල්ලන්ගෙන් ඉල්ලුවා නම් අන්න ඒ ඊමේල් එකම දෙන්න කියලා මම කියන්නේ මෙතන. ඒක මොකද එතකොට ඊමේල් 3-4ක් නෑ. එක ඊමේල් එකට හැමදේම එනවා. ඒ DS160 එකේ confirmation page එක මේකෙන් මොකක් හරි ඊමේල් එකක් එනවනේ. ඒ ඔක්කොම එකම ඊමේල් එකට එන හන්ද ඒකත් එතනත් පහසුවක් ඇති වෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ පාවිච්චි කරා නම් ඊමේල් ඇඩ්‍රස් එකක් DS160 form එක fill කරනකොට ඒකම මෙතෙන්ට දෙන්න. දැන් මෙතන තව වැදගත් දේවල් ටිකක් තියෙනවා. ඕගොල්ලෝ මේක කියවලා බලන්න මේ නියමයන් සහ කොන්දේසි කියලා. දැන් මේ ගෙවන ලද ගාස්තු සියල්ල ආපසු නොගෙවනු ලැබේ. ඒ කියන්නේ දැන් මේ වීසා එක ඇප්ලයි කරනකොට ටුවරිස්ට් වීසා හෝ වේවා වෙන ඕනෑම වීසා එකක් ඇමරිකාවට විශේෂයෙන්ම ඇප්ලයි කරනකොට අපිට ඒ සඳහා ගාස්තුවක් ගෙවන්න ඕනේ. එතකොට මේකෙන් කියන්නේ මේ ගාස්තු සියල්ල ආපසු නොගෙවනු ලැබේ. ඒ කියන්නේ non refundable කියන එක තමයි කියන්නේ මේ fees. ඒකට හේතුව මෙන්න ඒකට ඇවිල්ලා ඒගොල්ලන්ට ඒක process කරන්නත් යනවනේ යම් ඒ කියන්නේ මානව සම්පත් ඒ වගේ දේවල් යනවනේ. ඒකයි. දැන් හිතන්න ඕගොල්ලෝ හිතන්න බා මෙන්න මෙහෙම visa interview එකෙන් මම අසමත් වුණා. ඒ නිසා ඒ වීසා එකට මං ගෙවපු ගාන මට ආයි ලැබෙන්න ඕනි. එහෙම එකක් නැහැ. හරිද? වීසා ඉන්ටර්විව් එක පාස් වුණත්, වීසා ඉන්ටර්විව් එක ෆේල් වුණත් අර ගෙවන ගාස්තුව තමුන්ට ආයි ලැබෙන්නේ නැහැ. වර්තමාන මුදලට අනුව ඒක රුපියල් 34000ක් විතර වෙනවා. මම ඒකත් පස්සේ පෙන්නන්නම් කොච්චරද ඒ ගාස්තුව තියෙන්නේ සඳහන් කරලා ඒ අදාළ වීසා එකට මම මතක විදිහට 34000ක් රුපියල් 34000ක් යනවා ඒ වීසා ෆී එක. ඒකට ඒක ආයි ඕගලන්ට දෙන්නේ නැහැ. ඕගොල්ලෝ වීසා ඉන්ටර්විව් එක අසමත් වුණත් ඒක ලබා දෙන්නේ නැහැ. ඒක තමයි එතන කියන්නේ කොන්දේසියෙන්. ඊට පස්සේ තව කොන්දේසියක් තියෙනවා. වීසා බලපත්‍රයක් එක්සත් ජනපදයට ඇතුළත් වීම සහතික නොකරයි. ඒ කියන්නේ දැන් හිතන්නකෝ ඇත්තට මේ වීසා එක ගත්තා කියලා නීතියානුකූලව තමුන්ට ඒ කියන්නේ වීසා කියන්නේ මේ බලපත්‍රය දෙන්නේ ඇමරිකාව ඇතුල් වෙන්න.
නමුත් ඒකෙන් කියන්නේ තමුන්ට ඇතුළත් වෙන්න පුළුවන් කියලා. අන්න එහෙම තියෙනවා. ඒ කියන්නේ එතෙන්දී කාට හරි ඒ විශේෂයෙන්ම ඒ තියෙනවා බෝඩර් පෙට්‍රෝල් ඔෆිසර් කියලා. ඒගොල්ලන්ට කියන්නේ CBP නිලධාරියෙක්. ඒ කියන්නේ රේගු නිලධාරියා අනුමත කරන්න ඕනේ. රේගු නිලධාරියා අනුමත කරාම තමයි තමුන්ට වීසා එක තිබ්බත් ඒ රටට ඇතුල් වෙන්න පුළුවන්. දැන් ලංකාවට විදේශිකයෙක් එනවා නම් ඒත් එහෙමයි. එයා එයාපෝට් එකේදී හරි නැවෙන් බැස්සහම මේ කස්ටම් ඔෆිසර් ස්ටෑම්ප් කරන්න ඕනේනේ පාස්පෝර්ට් එකේ සීල් එක ඩිසෙම්බාර්කේෂන් සීල් එක ගහන්න ඕනේ. එහෙම නැත්නම් එයාට රටට ඇතුළත් වෙන්න බෑ. ඒක තමයි එතන අදහස් කරන්නේ. හරි. වීසා බලපත්‍රයක් මගින් විදේශයකට පැමිණෙන විදේශ පුරවැසියෙකුට එක්සත් ජනපද වරායට පිවිසීම සහ එක්සත් ජනපදයට ඇතුළත් වීමට අවසර ඉල්ලීමට ඉඩ ලබා දේ. ඇතුළත් වීමට අවසර ලබා දිය හැක්කේ ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රේගු සහ දේශ සීමා ආරක්ෂක නිලධාරියෙකුට පමණයි. ඒ කියන්නේ අර කස්ටම් ඔෆිසර්ට පමණයි එහෙම ඒක ලබා දෙන්න පුළුවන්. එයාට ඒ අවස්ථාවේදී ඔයාට වීසා එක තිබ්බත් එයාට යම් සැකයක් ඇති වෙනවා නම් ඔයාට රට ඇතුළට එන්න නොදී ඉන්න පුළුවන්. ඒ පුද්ගලයාට ඒ බලය තියෙනවා. ඒ අවස්ථාවේ එයාට පුළුවන් වීසා එක තිබ්බත් ඔයාට රට ඇතුළට ඇමරිකාව ඇතුළට එන්න නොදෙන්න හැකියාව තියෙනවා. ඉතින් මේ ඔක්කොම කරගත්තත් අතනත් යම් කඩයිමක් තියෙනවා පනින්න. ඉතින් ඒකත් ඔයගොල්ලෝ මතක තියාගන්න. ඊට පස්සේ තියෙනවා කල් ඉක්ත වූ වීසා බලපත්‍රයක් සමග ඔබ එක්සත් ජනපදයට ඇතුළත් විය ඔබට එක්සත් ජනපදයට ඇතුළත් විය නොහැකිය. ඔබ එක්සත් ජනපදයට ඇතුළත් වන අවස්ථාවේ වීසා බලපත්‍රය වළංගු විය යුතුයි. ඒකත් හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ වළංගු වීසා බලපත්‍රයක් තියෙන්න ඕනේ. දැන් ඕගලන්ට මෙතන මේ වීසා ඉන්ටර්විව් එක සමත් වෙලා වීසා එකක් ගහනවනේ. එතකොට සාමාන්‍ය වීසා එක මාස 6කට තමයි දෙන්නේ. මම මේ කතා කරන්නේ විසිට වීසා, වෙන වීසා නෙමෙයි, ස්ටුඩන්ට් වීසා එකක් නෙමෙයි, විසිට වීසා. අර මම කලින් කිව්වා වගේ B1 B2 වීසා. එතකොට මාස 6කට දෙන්නේ. එතකොට ඕගොල්ලෝ හිතන්නේ මේ මාස 6 ඇතුළත ඕගොල්ලෝ ගියේ නැහැ ඇමරිකාවට. ඕගොල්ලෝ මාස 6න් පස්සේ දැන් මට වීසා එකක් තියෙනවනේ ඇමරිකාවට යන්න කියලා ඕගොල්ලෝ යන්න ලෑස්ති වෙනවා. නමුත් ඒක එක්ස්පයර් වෙලා. ඒකේ කාලය අවසන් වෙලා ඒ වීසා එකේ. එතකොට එහෙම අවලංගු වෙච්ච වීසා එකකින් ඒ પાස්පෝර්ට් එකේ ගහලා තිබ්බත් තමුන් ඒක අර නිසි කාලෙදී යොදාගත්තේ නැත්නම් ඒක ඇති වැඩක් නැහැ. ඒකත් මතක තියාගන්න. තව දෙයක් ඇවිල්ලා මේක හුඟක්ම වැදගත්. තමුන්ගේ දැන් ශ්‍රී ලංකා රජයෙන් දෙන ගුවන් ගමන් බලපත්‍රයේ වළංගු කාලය දැන් වීසා එක සාමාන්‍යයෙන් ටුවරිස්ට් වීසා එකක් බිස්නස් වීසා එකක් මාස 6කට දෙන්නේ. එතකොට තමුන් බලන්න ඕනි තමුන්ගේ ඒ කියන්නේ දැන් ගමන් බලපත්‍රය අඩුම ගානේ මාස 6කටවත් ඉදිරියට වළංගු වෙන්න ඕනි. ඒ කියන්නේ දැන් තමුන්ගේ වීසා එක ස්ටෑම්ප් කරන මේකට ඇප්ලයි කරන දවසක් තියෙනවනේ. DS 160 එක ඇප්ලයි කරන දවස. එහෙම නැත්නම් වීසා ඉන්ටර්විව් එක තමුන් ෂෙඩියුල් කරගන්න දවසක් තියෙනවනේ. ඒ දවසේ ඉඳන් බලන්න ඕනේ අඩුම ගානේ මාස 6ක්වත්. මාස 6ට වඩා වෙන්න ඕනේ. මම මේ කියන්නේ ඒක මිනිමම් රික්වයර්මන්ට් එකක් හැටියට බලන්න අඩුම ගානේ මාස 7කටවත් ඒක එක්ස්පයර් නොවි තියෙනවද කියලා. හිතන්න 2021 ජනවාරි වල තමුන්ට ඒ වීසා එක ගන්න යනවා. එතකොට බලන්න ඕනේ තමුන්ගේ ශ්‍රී ලංකන් පාස්පෝර්ට් එක අඩුම ගානේ ජුලයි 2021 ජුලයි දක්වා හරි වළංගු වෙන්න ඕනේ. ඒක එහෙම නැත්නම් ඒගොල්ලෝ එතනම රිජෙක්ට් කරනවා. මොකද ඒගොල්ලෝ කියනවා ඔයාගේ පාස්පෝර්ට් එක මේ මාස 6කටවත් වළංගු නැහැ කියලා. ඉතින් ඒක ප්‍රධාන මේ ඔක්කොම කරන්න කලින් මතක තියාගන්න අන්න ඒක බලන්න. තමුන්ගේ පාස්පෝර්ට් එක වළංගු කාලය බලන්න. ඒක ඊටාම වැදගත්. ඒක අඩුම ගානේ තමුන්ට ඔය වීසා ඉන්ටර්විව් එකට යන දවස තියෙනවනේ. ඒ දවසේ ඉඳන් මාස 6ක් හෝ ඊට වඩා වැඩි කාලයකට වළංගුතාවය තියෙන්න ඕනි. ඒක අමතක කරන්න එපා. ඒක ඊටාම වටිනා දෙයක්. මං හිතන්නේ මට ඕක මුලදී කියන්න අමතක වුණා. ඉතින් ඒ නිසා ඒක මේ අවස්ථාවේ හරි ඕගොල්ලෝ හිතට ගන්න ඒක මුලින්ම බලන්න. හරි. දැන් මම මේක ෆිල් කරන්න යන්නේ නැහැ. මොකද මම
ටෙස්ට් එකකට මේ මං account එකක් හදලා තියෙන නිසා මම කෙලින්මම මේ මගේ account එකට යන්නම්. එතකොට මට කරන්න තියෙන්නේ මෙන්න මෙතන මේ මං ගිණුමක් හදලා තියෙන හින්දා මේ ඇතුල් වීම කියන එක මං ක්ලික් කරන්නම්. ඇතුල් වීම කියන එක ක්ලික් කරාම මාව මෙන්න මෙතෙන්ට ඒගොල්ලෝ යොමු කරනවා. ඒ කියන්නේ මගේ ඊමේල් ඇඩ්‍රස් එක දාන්න ඕනි, මුරපදේ දාන්න ඕනි. ඊට පස්සේ මේ ආයර මෙතන මේ පෞද්ගලික ප්‍රතිපත්තිය ක්ලික් කරන්න ඕනි. මෙන්න මේ කැප්චා එක දාලා ඇතුළත් වෙන්න, ඒ කියන්නේ සබ්මිට් කරන්න ඕනි. ඊට පස්සේ මට යන්න පුළුවන් මේ මගේ මං හදපු account එක තුලට. ඔව් දැන් ඕගලන්ට පේනවා මම මේ ඉන්නේ අර මං මේ හදපු account එක තුල. හරි. දැන් ඕගලන්ට මෙතන පේනවා මම ocfrugaldat@gmail.com කියන ඒ email account එක දුන්නේ. ඊට පස්සේ මේ වරහන් ඇතුලේ මේ දකුණු අත පැත්තේ උඩ කෙරවලේ වරහන් ඇතුලෙත් මේ මෙන්න මෙහෙම නම්බර එකකුත් තියෙනවා. ඩිජිට් 8ක ඉලක්කම් 8ක නම්බර එකක් තියෙනවා. දැන් මේකට තමයි අපි CGI නම්බර් කියලා කියන්නේ. දැන් මේ CGI කියන්නේ මොකද්ද? CGI කියන්නේ මම අර මුලදී ඔයගලන්ට කිව්වා වගේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් පෞද්ගලික ආයතනයකට CGI ඉන්කෝපරේෂන් කියන ඇමරිකානු රජයේ ඇමරිකානු ආයතනයට පවරලා තියෙන මේ අතරමැදියෙක් හැටියට මේ වෙබ්සයිට් හදලා ඒ හරහා මේ අයදුම්කරුවන්ගේ මුදල් ගන්න, අයදුම්කරුවන්ට තියෙන ගැටලු निराකරණය කරන, අයදුම්කරුවන්ට මේ වීසා ඉන්ටර්වියු එක ෂෙඩියුල් කරගන්න, ඒ වගේ අතරමැදි සේවාවක් සපයන ආයතනයක් තමයි මේ CGI ආයතනය. ඒගොල්ලෝ හැබැයි හැමදේම කරන්නේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඒ අධීක්ෂණයේ යටතේ. ඉතින් අපිට බය වෙන්න දෙයක් නැහැ. අපි සල්ලි ගෙවුවත් ඒක කෙලින්ම ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට යන්නේ. මේගොල්ලෝ තියාගන්නේ. නමුත් මේ ෆෝම් එකේ ෆිල් කරනකොට අපිට සමහර වෙලාවට අවශ්‍ය වෙන්න පුළුවන් මෙන්න මේ නම්බර එක. CGI නම්බර් එහෙම නැත්නම් රෙෆරන්ස් නම්බර එකක් හැටියට මෙන්න මේක ඕගොල්ලෝ කොලේක මේ ලියාගෙන තියාගන්න. මේක වැදගත් නම්බර එකක්, මේ ඉලක්කම් 8 නම්බර එක. හරි. ඊට පස්සේ දැන් මෙන්න මේක තමයි අර මේ ප්‍රොෆයිල් එක. අපේ වීසා ප්‍රොෆයිල් එක මේක. ඒකෝට මෙතනින් තමයි ඕගලන්ට පේනවා මේ ගාස්තු ගෙවීම. ගෙවන්න තියෙනවනේ යම් ගාස්තුවක් මෙතනින් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ නව අයදුම් පත්‍රයේ හමු වීම උපලේඛනගත කරන්න. ඒ කියන්නේ අර වීසා ඉන්ටර්වියු එක ෂෙඩියුල් කරන්න කියන එක තමයි එතන කියන්නේ. හරි. ඊට පස්සේ මෙන්න මෙතන මේ වැදගත් දෙයක් තියෙනවා. ඕගලන්ට ඒක සිංහලට අවශ්‍ය නම් හරවලා බලන්න පුළුවන්. ඒකෙන් කියන්නේ ඒක නම් ඇත්තටම සිංහලෙන්ට ඒක ඉංග්‍රීසියෙන්ම පමණයි වගේ තියෙන්නේ. මොකද මේ පල්ලහැව සිංහලෙන් තියෙනවානේ. මේ මෙතන ඕගලන්ට කියන්නේ මේකයි. ඕගලන්ගේ પાස්පෝර්ට් එක ලංකාවෙන් නිකුත් කරන પાස්පෝර්ට් එකේ ඕගලන්ගේ නම තියෙනවානේ. ඒ නම එතන සඳහන් කරලා තියෙන ඉංග්‍රීසි වලින්නේ. එතකොට ඒ නම ඒ විදිහටම අර DS160 ෆෝම් එකේ ඇතුළත් කරන්න ඕනේ. ඒක අනිවාර්යෙන් බලන්න. නමේ පොඩ්ඩක් හරි වෙනසක් තියෙනවා නම් ඕගලන්ගේ ඇප්ලිකේෂන් එක රිජෙක්ට් වෙනවා. හරි. අර ප්‍රධාන දේ මම කිව්වා වගේ પાස්පෝර්ට් එකේ වළංගු කාලය බලන්න මාස 6කට වඩා වැඩි වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒක එතනින්ම රිජෙක්ට්. ඒ වගේම પાස්පෝර්ට් එකේ තියෙන නම, ගම, ඒ උපන් දිනේ, උපන් ස්ථානය, ඒ දිනවකවානු ඒවා ඒ විදිහටම DS160 එකේ ඔයගොල්ලෝ සබ්මිට් කරලා තියෙන්න ඕනේ. ඒක තමයි DS160 එක ලිව්වට පස්සේ ඒක රිවිව් කරන්න ඕනේ. ඒක බලන්න ඕනේ මම හරිද වැරදිදද කරලා තියෙන්නේ කියලා. සබ්මිට් කරන්න කලින්. හරි. එතකොට එහෙම කරන්න ඕනේ. එහෙම කරේ නැත්නම් මේ අවස්ථාවේ හිතන්න ඔයාගේ නම પાස්පෝර්ට් එකේ තියෙන නමයි DS160 එකේ තියෙන නමයි වෙනස්. නමුත් ඔයා මේව ලස්සන්ට මෙතන මේ වීසා ඉන්ටර්වියු එක හදාගෙන සල්ලි ගෙවලා ඔක්කොම කරගෙන යනවා. එතකොට ඒක කැන්සල් වෙනවා. මොකද අර දෙක වෙනස් හන්දා. ඉතින් එතකොට අර තමුන් මෙයා ගෙවුවනම් ගාස්තුවක් ඒක ආයි ඒගොල්ලෝ රිටර්න් කරන්නේ නැහැ. ඒක දෙන්නේ නැහැ. ඒගොල්ලෝ තියාගන්නවා. එතකොට තමුන්ට ආයි අලුතෙන් සමහරවිට මේ ප්‍රොෆයිල් එකක් හදලා මේ මොකද වීසා ගාස්තු ගෙවලා ආයි පාරක් වීසා ගාස්තු ගෙවන්න වෙනවා. ඉතින් ඒ නිසා හොඳට මතක තියාගන්න මේක හරියට බලලා කරන්න නැත්නම් තමුන්ගේ මුදල් නිකන් අපිට යන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු කොහොමද මේ වීසා ඉන්ටර්වියු එක ෂෙඩියුල් කරන්නේ කියලා. එතකොට මෙන්න මෙතන මේ නව අයදුම් පත්‍රය හමු වීම උපලේඛනගත කරන්න කියන එකට මම ක්ලික් කරනවා. ඒක ක්ලික් කරාම මාව මෙන්න මෙතනට යොමු කරනවා.
වීසා වර්ගය. එතකොට මෙතනක් තියෙනවා අපි අර දැන් මේ ප්‍රොෆයිල් එක ඇතුළේනේ තියෙන්නේ. මේක අර DS160 එකට කෙලිම සම්බන්ධ නැහැනේ. එතකොට මෙතනත් අර අපේ මූලික තොරතුරු අපි ඉදිරිපත් කරන්න ඕනේ නැවත වාරයක්. හරිද? ඉතින් ටිකක් වෙලාව යනවා. ඉතින් ඒකයි මම මේ කාලය දාලා මේක මට තේරෙන විදිහට මම ඔයගලන්ට ඉදිරිපත් කරන්නේ. මේක බලලා ඕගලන්ට යම් පහසුවක් ඇති වෙන්න පුළුවන් නේ ඕගොල්ලෝ ඇත්තටම කරනකොට. ඒකයි මම මේක කරන්නේ. ඉතින් මෙතන දැන් අපි ඇප්ලයි කරන්න යන්නේ non immigrant visa එකක්, business visa, tourist visa. ඒතකොට සංක්‍රමණය නොවන වීසා බලපත්‍රයක් කියන එක මේ ක්ලික් කරලා අඛණ්ඩව කරන්න කියන්නේ continue කරන්න කියන එකනේ. මම ඒ continue කරන්න කියන එක press කරනවා. එතකොට මෙතන මේකට එනවා. ඊට පස්සේ තියෙන කරුණාකර ඔබට අදාළ වෙන වීසා බලපත්‍ර කාණ්ඩය තෝරා ගන්න. ඉතින් අනිවාර්යයෙන්ම ස්ටුඩන්ට් වීසා ඒවා නෙමෙයිනේ, බිස්නස් ටුවරිසම් and all others කියන එක තමයි තෝරගන්නේ. ඊට පස්සේ ඒක නැවතත් මම මේ කන්ටිනියු කරනවා. කන්ටිනියු කරාම මාව තව තැනකට ඒගොල්ලෝ යොමු කරන්න ඕනේ. අපි බලමු. ඔව් මෙතන තියෙන මේ වීසා බලපත්‍ර පන්තිය තෝරා ගන්න. එතකොට මෙතනදි තමයි අර B1 B2 කියන එක තෝරගන්න ඕනේ. ඉතින් visitor for business and pleasure, visitor for pleasure or medical treatment. ඉතින් ඇත්තටම තමුන් හිතන්නේ නිකන් මේ විසිට් එකකට යනවා, හිතන්නේ ඇමරිකාවට ඇවිල්ලා ඩිස්නි වර්ල්ඩ් බලන්න, එහෙම නැත්නම් අර මේ ලිබර්ටි කුළුණ බලන්න, මේ ග්‍රෑන්ඩ් කැනියන් බලන්න එනවනම් ඉතින් ඔයා B2 කියන එක ක්ලික් කරාම ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් ඉස්පිරිතාලයක මෙඩිකල් ට්‍රීට්මන්ට් එකකට නම් B2 ක්ලික් කරන්න. B1 කියන්නේ visitor for business. ඒ කියන්නේ තමුන් ඇත්තටම මොකක් හරි ආයෝජනයක්, ඒ වගේ තමුන් ව්‍යාපාරයක මොකක් හරි ආයෝජනය කළා. ඒතකොට ඒකේ මීටින් එකකට යනවා නම් B1. තමුන්ට ඒක හරියටම ෂුවර් නැහැ. තමුන් සමහරවිට පොඩි නිකන් සමර් කැම්ප් එකක්, සමර් වර්ක්ෂොප් එකකට යන්නේ, පොඩි කෝස් එකකට යන්නේ, උපාධියක් පිරිනමන්නේ නැති කෝස් එකක් කරන්න යන්නේ කෙටි මාසයක් වගේ. එතකොට ඔන්න B1 B2 කියන එක මේව කරන්න. ඉතින් මෙතන මේවා ඔක්කොම විස්තර ඇතුව තියෙනවා. මේ මෙතනක් තියෙනවා. ඉතින් මම නිකමට මේ B1 B2 කියන එක ක්ලික් කරලා මම ඉදිරියට යන්නම්. මම ඔයගලන්ට පෙන්නන්නේ මේ ඔයගලන්ට මෙතන බලාපොරොත්තු වෙන්නේ මොනවද බලාපොරොත්තු වෙන්න අවශ්‍ය කියන එක තමයි මම මෙතන පෙන්නන්නේ. ඊට පස්සේ අපි ඒක B1 B2 ක්ලික් කරලා දැන් ආයි කන්ටිනියු කරනවා. ඒතකොට කන්ටිනියු කරාම මෙන්න මෙතනට එනවා. මේ නියමයන් සහ කොන්දේසි. ඊට පස්සේ මෙතන තියෙන මේක yes මේ මම නියමයන් සහ කොන්දේසි පිළිගන්නවා කියන්නේ agree කියන එක එතන කියන්නේ. ඊට පස්සේ මෙන්න මෙතනට එනවා. දැන් මෙන්න මෙතන අර තමුන් ඉදිරිපත් කරපු අර DS160 එකේ ඉදිරිපත් කරපු කරුණම තමයි දෙන්නේ. දැන් DS160 එක ඉංග්‍රීසියෙන් තියෙන්නේ. එතකොට මම ඔයගලන්ට කියනවා මේක ඉංග්‍රීසියට හරව ගන්න කියලා. මොකද නැත්තම් පැටලෙන්න පුළුවන්. දැන් මේක ඉංග්‍රීසියට හරව ගත්තට පස්සේ අර එතන තියෙන ඒ වචනම තමයි මේකෙත් ඉදිරිපත් කරන්නේ. ඒවම තමයි පාස්පෝර්ට් නම්බර්. දැන් ඒතකොට මේ වචන ටිකක් හුරුයිනේ DS160 එක ෆිල් කරනකොට. පාස්පෝර්ට් නම්බරේ, පාස්පෝර්ට් ඉෂුවන්ස් ඩේට්, පාස්පෝර්ට් ඉෂුවන්ස් ප්ලේස්, එක්ස්පයරේෂන් ඩේට්, ඔයාගේ ඩේට් ඔෆ් බර්ත්, නැෂනැලිටි ශ්‍රී ලංකන්. ඒතකොට ඒ වගේ මේ දේවල් ටිකක් තමයි දාන්න තියෙන්නේ. තේරෙනවද? එතකොට මේ තියෙන්නේ දැන් මෙන්න මෙතන මේ මතක තියාගන්න ප්‍රධාන දේ මේ බලන්නේ DS160 confirmation number. අන්න ඒක තමයි අර ඒ confirmation number එක අර ඒක තමයි අර step 4 එකේදී මම කිව්වේ print out එකක් ගන්න කියලා confirmation page එකේ මෙන්න මේකට. හරි? ඒ confirmation number එක ඕනේ DS160 එකේ මේ ඉදිරියට යන්න. එතකොට මෙන්න මෙතනට ඕක දාන්න. මේ හැබැයි මතක තියාගන්න මේ confirmation number එක නෙමෙයි මෙන්න මෙතන තියෙන්නේ. හරි? මේ මෙතන ඩිජිට් 8ක තියෙන නම්බරේ නෙමෙයි confirmation number කියලා අතන දාන්න ඕනේ. අතන මේ පල්ලෙහ දාන්න ඕනේ. මේක හරියට කියලා තියෙනනේ DS160 confirmation number එක තමයි දාන්න ඕනේ. ඒක අර print out එකේ තියෙන්නේ. මම කිව්වේ print out එක ගන්න කියලා ඒකේ තියෙන්නේ. මේ ඇවිල්ලා වෙන reference number එකක්. මේක සාමාන්‍යයෙන් මේගොල්ලෝ හඳුන්වන CGI number කියන එක තමයි මෙතන හඳුන්වන්නේ. මේක අවශ්‍ය වෙන්නේ ඕගොල්ලෝ මුදල් ගෙවනකොට, ගාස්තුව ගෙවනකොට මෙන්න මේ නම්බර එක රෙෆරන්ස් නම්බර එක හැටියට අර බැංක් ස්ලිප් එකේ දාන්න ඕනේ. ඉතින් මම ඒක ගැනත් කියන්නම් ඕගොල්ලන්ට කොහොමද කරන්න කියලා.
දැන් මෙතන මේ තරු වගේ තියෙන රතු පාටින් තරු ඒක ඔයගොල්ලෝ දාන්න ඕනි. ඒව අනිවාර්යයෙන්ම ෆිල් කරන්න ඕනි. හරි. ඒව ඔයගලන්ට ෆිල් නොකර ඉන්න බෑ. ඒක අනිවාර්යයෙන්ම ෆිල් කරලා තියෙන්න ඕනි. එහෙම නැත්නම් ඔයගලන්ට සබ්මිට් කරන්න හම්බෙන්නේ මේක ඉදිරියට යන්න දෙන්නේ නැහැ. ඒගොල්ලෝ කියනවා මේක ෆිල් කරන්න කියලා. ඒව ෆිල් කරන්න ඕනි. ඊට පස්සේ මේ මෙතන ඔයගලන්ට දාන්න තියෙන ඔයගලන්ගේ ෆෝන් නම්බර්, මොබයිල් ෆෝන් නම්බර්, ඇඩ්‍රස් එක හරි ඇඩ්‍රස් එක දාන්න. ඒව ඔක්කොම ස්පෙලිං හොඳට බලලා ඒව දාන්න ඕනේ. ඔයගොල්ලෝ අර කලින් පේජ් එකේ මම පෙන්නපු එක හරියට ෆිල් කරා නම් ඊට පස්සේ ඒක කන්ටිනියු කරනකොට මෙන්න මෙතනට එනවා. මෙතන තියෙන්නේ ඇත්තටම මේ තමුන්ට තව අය ඇඩ් කරන්න. ඒ කියන්නේ දැන් මේ ටුවරිස්ට් වීසා හරි බිස්නස් වීසා එකට තමුන්ට අමතරව තව වෙන අය යනවා නම් ඒ කියන්නේ තමුන්ගේ පවුලේ අය. වෙන අය කිව්වම මෙතන අදහස් කරන්නේ තමුන්ගේ පවුලේ අය. හිතන්න ටුවරිස්ට් වීසා එකක් නම් තමුන්ගේ ෆැමිලි එකත් එක්ක ඇමරිකාවට යනවා ටුවරිස්ට්ලා හැටියට. එතකොට මේ ඇඩ් බයි නේම් කියලා තමුන්ගේ භාර්යාව එහෙම නැත්නම් ස්වාමි පුරුෂයා තමුන්ගේ දරුවන් ඒගොල්ලන්ව මෙන්න මෙතෙන්දී දාන්න පුළුවන්. ඒක තමයි මෙතන තියෙන්නේ. ඉතින් මම මේ අවස්ථාවේදී ඒක යොදා ගන්න නැහැ. මම කෙලින්ම මේ කන්ටිනියු බටන් එක නැවත වාරයක් ක්ලික් කරන්න ඉදිරියට යන්න. එතකොට මෙන්න මෙතනට එනවා step 7 එකේ please answer the following questions to determine your eligibility for the interview waiver. ඒ කියන්නේ මෙතන කියන්නේ දැන් සමහර වීසා වලට ඉන්ටර්විව් එකක අවශ්‍යතාවයක් නැහැ. ඒ කියන්නේ ඉන්ටර්විව් එක අනිවාර්ය නැහැ සමහර ඒවා වලට. ඉතින් ඒක තෝරන එක තමයි මෙතන කරන්නේ. නමුත් බොහෝ වෙලාවට මේ B1 B2 වීසා වලට අනිවාර්යයෙන්ම ඉන්ටර්විව් එකක් තියෙනවා. ඉතින් මේක අනිවාර්යයෙන්ම මේ මට ඉන්ටර්විව් එකට යන්න අවශ්‍ය වෙනවා මේ B1 B2 එකට ඇප්ලයි කරනවා. එතකොට මේකේ මම මෙන්න මේ are you renewing a B1 B2 visa. එතකොට ඒක no කියලා දාන්න ඕනේ. ඒ කියන්නේ දැන් renew කරනවා කියන්නේ තමුන් අලුත් කරගන්නවා. ඒ කියන්නේ දැන් තමුන් මුලින්ම ඇප්ලයි කරනකොට B1 B2 වීසා එක මාස 6කට දෙන්නේ. එතකොට හිතන්නේ මාස 6 ඉවර වෙන්න කිට්ටු වෙනකොට තමුන්ට රිනිව් කරගන්න ඕනි තව ටික කාලයකට. ඒ වගේ අවස්ථාවකදී ඇත්තටම වීසා ඉන්ටර්විව් එකක අවශ්‍යතාවයක් නැතුව රිනිව් කරන්න පුළුවන්. ඒක තමයි මෙතන අහන්නේ. නමුත් අපි ෆස්ට් ටයිම් වීසා ඉන්ටර්විව් එකට යන්නේ මේ ෆස්ට් ටයිම් වීසා එක ගන්නකොට අනිවාර්යයෙන්ම වීසා ඉන්ටර්විව් එකට යන්න වෙනවා. දැන් මෙතන තියෙන්නේ අහන ප්‍රශ්නේ බලන්න. Are you renewing a B1 B2 visa? අපි අලුත් කරන්නේ නැහනේ. එතකොට මේක no කියලා දාන්න. අලුත් කරනවා නම් ඕගලන්ට අනිවාර්යයෙන්ම අවශ්‍යතාවයක් නැහැ මේ අලුත් රිනිව් කරන එකට වීසා ඉන්ටර්විව් එකක් නැහැ. ඉතින් දැන් මෙතන කොළඹ. එතකොට මම මේ තියෙන්නේ US Embassy 210 ගාලු පාර කොළඹ 3. ඉතින් මම ඒක ක්ලික් කරන්න. දැන් මෙතන තියෙනවා මේ specify documentation delivery. ඒ කියන්නේ මෙතන දැන් දමුන්ගේ પાස්පෝර්ට් එක මේගොල්ලෝ ගන්නවනේ. දැන් වීසා ඉන්ටර්විව් එකට ගියාම ඒගොල්ලෝ තමුන්ගේ પાස්පෝර්ට් එක ගන්නවා. අරගෙන ඒගොල්ලෝ කියනවා හරි හෙට එන්න, තව දවස් 2කින් එන්න කියලා කියනවා. එතකොට ඒ වගේ අවස්ථාවකදී තමුන්ගේ ඇත්තට પાස්පෝර්ට් එකේ ඒ වීසා ස්ටෑම්ප් එක ගහලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් වීසා ස්ටෑම්ප් එක නොගහ ඒක රිජෙක්ට් කියලා තියෙන්නත් පුළුවන්. ඉතින් ඒක තමයි මෙතන අදහස් කරන්නේ. තමුන්ගේ પાස්පෝර්ට් එක පිකප් කරගන්න කොතනින්ද කියන එක තමයි පිකප් කරගන්නේ. ඇත්තට ඒ ගාලු පාරේ තියෙන US Embassy එකෙන් තමයි අපිට පිකප් කරගන්න වෙන්නේ. මම දන්න තරමින් ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය එකයි තියෙන්නේ. ওই ගාලු පාරේ කොළඹ 3 තියෙන කාර්යාලය. ඉතින් එතන තමයි මම ගිහිල්ලා ඒක පිකප් කරන්න ඕනි ඉන්ටර්විව් එකෙන් පස්සේ. ඒකත් ක්ලික් කරා. ඊට පස්සේ මම තවත් ඉදිරියට යනවා කන්ටිනියු කියලා. අපි බලමු මොනවාද තව ඉදිරියට තියෙන්නේ කියලා මේකේ. ඊට පස්සේ මෙතන තියෙනවා අන්න අර මේ මුදල. ඒ කියන්නේ මේ තියෙන visa fees are not refundable. ඒ කියන්නේ ඒ ගාස්තු නැවත ලබා ගන්න බෑ. If you have encountered an error with your payment or you believe your payment was not successful, do not pay the fee a second time as it will not be refunded. එතකොට මෙතන තියෙන please use the provide feedback link on the left to log your concern
and we will investigate. එතකොට මෙතන තියෙන මේ feedback ඒ කියන්නේ මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් පමණක් ඒක කරන්න කියලා තියෙන්නේ. ඒක තමයි මෙතන අදහස් කරන්නේ. එතකොට මෙතන තියෙනවා before you enter the receipt number, ensure that the passport biodata and DS-160 information matches the US travels doc profile for all applicants scheduled during this session. Discrepancies between the profile, passport information and DS-160 information may require completion of a new profile and purchase a new MRV fee. MRV fees are not refundable. එතන අදහස් කරන්නේ අර මං කලින් කිව්වා වගේ ඕගොල්ලන්ගේ පාස්පෝර්ට් එක තියෙනවා. පාස්පෝර්ට් එකේ ඉන්ෆර්මේෂන් තියෙනවා. DS-160 එක ෆිල් කරනකොට එතනදි පාස්පෝර්ට් එකේ ඉන්ෆර්මේෂන් යොදාගත්තා. ඊට පස්සේ මේ මෙතන මේ US travel docs එකේ මේ ප්‍රොෆයිල් එක හදන එක step 5 එකනේ මේ. ඒ ප්‍රොෆයිල් එක හදනකොටත් මෙතන ඉන්ෆර්මේෂන් දාන්න ඕනේනේ. ඒ ඔක්කොම එකට එක මැච් වෙන්න ඕනේ කියන එකයි කියන්නේ. ඒක තමයි මෙතන කියන්නේ. හරි? සරලව ඒකයි. මේ එක ලෙටර් එකක් හරි වැරදි නම් ඔයාට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි මේක පරිස්සමෙන් කරන්න ඕනේ. අවබෝධයෙන් යුතුව කරන්න ඕනේ. ඒතකොට ඒක ගැන තමයි මේ මෙතන කියන්නේ. ඉතින් මම ඒක කන්ෆර්ම් කරන්නම්. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා කොහොමද ගෙවන්නේ කියලා. දැන් මේ බලන්නේ වීසා ෆී එකට යන ගාස්තුව ලංකාවේ මුදලෙන් රුපියල් 30400ක් ගෙවන්න ඕනි. එතකොට අපිට ඒගොල්ලෝ ඉදිරිපත් කරන්නේ කෙලින්ම කෑෂ් පේමන්ට් එකක් විතරයි. වෙන ක්‍රෙඩිට් කාඩ් වලින් එහෙම පේ කරන්න බෑ. එතකොට කෑෂ් පේමන්ට් එක මෙතන අපි කෑෂ් පේමන්ට් කියන එක ක්ලික් කරාම ඒගොල්ලෝ අපිව යොමු කරනවා වෙන වෙබ්සයිට් එකකට. මේ තියෙන්නේ මේක ඇත්තටම DFCC බැංකුවට ගෙවන්න වෙන්නේ. මේ තියෙන්නේ මේක DFCC බැංකුවට ගෙවන්න වෙන්නේ කෑෂ් ඩිපොසිට් ඉන්ස්ට්‍රක්ෂන් කියන එක. මෙතනට මේක මේ විස්තර තියෙනවා ඒ ගෙවන්නේ කොහොමද කියලා. එතකොට ඒක අපි එතන ඒක ගෙවන්න ඕනේ. මේ තියෙන්නේ මේ CGI reference number including the CGI reference in the reference number. ඒ කියන්නේ DFCC බැංකුවට ගිහිල්ලා මේ කරන්න ඕන එක තමයි මෙතන කියලා තියෙන්නේ ඔයගලන්ට. හරි? ඉතින් මේකත් බලා ගන්න. මේ මෙතන cash deposit instruction මේ මුදල අපි ගෙවන්න ඕනේ DFCC බැංකුවට. මේ තියෙන්නේ අර CGI reference number. මේ තියෙන්නේ මෙන්න මේ reference number එක තමුන් දාන්න ඕනේ. ඒක තියෙන්නේ to pay your non-immigrant visa application fee in cash at any DFCC bank. ඕනෑම DFCC බැංකුවකට ගිහිල්ලා මේක කරන්න පුළුවන්. කරන්න තියෙන්නේ ඒගොල්ලන්ගෙන් අර deposit slip එක ඉල්ල ගන්නවා. deposit slip එක ඉල්ලගෙන ඒ deposit slip එක fill කරන්න තියෙන්නේ. එතකොට එතන රුපියල් 30400 කියලා දාන්න. ඊට පස්සේ අර එතන තියෙනවා ඒ slip එකේම මේ reference number කියලා කොටුවක් තියෙනවා. ඒ reference number කොටුවේ ඕගොල්ලෝ දාන්න ඕනි CGI reference number. ඒ කියන්නේ මෙන්න මේ මෙතන පෙන්වුම් කරලා තියෙන reference number එකක තමයි ඒ බැංකු slip එකේ reference number කියන කොටුවේ දාන්න තියෙන්නේ. Do not omit the CGI reference, otherwise the payment cannot be allocated to you. අන්න ඒක තාම වැදගත්. බලන්න ඒක මේ අර කැපිටල් අකුරින් ලියලා තියෙන්නේ. ඒකට හේතුව ඒක ඊටාම වැදගත්. CGI reference එක අනිවාර්යයෙන්ම දාන්න. ඒක තමයි මේ මෙතන තියෙන CGI reference number එක. ඒක DFCC බැංකු ඒ slip එකේ reference number කියන කොටුවේ ඒක දාන්න අමතක කරන්න එපා. It was the crediting party name code. මේ තියෙන්නේ code එකක් තියෙනවා 1.0.8. It was if you are applying for multiple visas for your family or group, only one payment is required. ඒ කියන්නේ හිතන්න දැන් ඔයාගේ family එකත් එක්ක යන්නේ. family එකේ 4 දෙනෙක් ඉන්නවා. 4 දෙනාට එතකොට මෙහෙම bank slip 4ක් වෙනම දාන්න ඕනේ නැහැ. තනි bank slip එකේ ඒ 4 දෙනාට යන ගාන ඒ කියන්නේ මේ 30400 වැඩි කිරීම 4 ඒ ගානට දාලා ඒ තමුන්ගේ ඒ reference number එක දාලා මොකද තමුන්ගේ wife apply කරන්න wife වෙනම profile එකක් හදන්න ඕනේ නැහැ. දරුවෝ වෙනම profile හදන්න ඕනේ. තමුන් හැදුවට පස්සේ තමුන්ගේ dependent ලා හැටියටනේ අර මං කලින් පෙන්නුවේ ඒ family එකේ කට්ටිය ඉන්නේ.
ඉතින් ඒ හේතුව නිසා තමුන්ට මේක ඒ ඉන්න ගාණෙන් වැඩි කරලා මේ ගෙවීම කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඒක තියෙනවා your visa fee payment receipt is not transferable and therefore cannot be used by anyone else. After receiving your payment, the cashier will give you a receipt. Save your receipt as proof of payment. The payment shall be valid for 12 months from the date of payment. ඒ කියන්නේ ඕගොල්ලෝ පේමන්ට් එක කරා නම් ඒක මාස 12ක් වළංගුයි. ඊට අමතරව ප්‍රධානම දේ ඇවිල්ලා දැන් මේ DFCC බැංකුවේ ස්ලිප් එක තමුන් කැෂියර්ට දුන්නාම කැෂියර් රිසිට් එකක් දෙනවා. ඒ රිසිට් එක අනිවාර්යයෙන්ම මතක ඇතුලේ තියාගන්න. මොකද ඒක තමයි තහවුරු කරන්න තියෙන්නේ තමුන් මේ මුදල ගෙව්වා කියලා. මේ වීසා ෆී එක මේ 30400 ගෙව්වා කියන එක තහවුරු කරන්න තියෙන්නේ අන්නේ ඒ කැෂියර් දෙන රිසිට් එක. ඉතින් ඒක අමතක කරන්න එපා. ඒක අනිවාර්යයෙන්ම මතක ඇතුව ලබා ගන්න. ඒක නැති කරගන්න එපා. හරි. ඊට පස්සේ අපි බලමු දැන් එතන ඒ කෑෂ් එක පේමන්ට් එක කරන හැටි තිබ්බා. ඊට පස්සේ මේ ක්ලෝස් ගියාම මෙන්න මෙතනට එනවා. දැන් මෙතන තියෙන්නේ මේ enter your MRV receipt information number of application එකනයි මම. ඊට පස්සේ fee එක ඇවිල්ලා ඇමරිකානු ඩොලර් වලින් 160යි. ඒක වර්තමාන අර currency exchange rate එක අනුව 30040ක් රුපියල් ශ්‍රී ලංකන් රුපීස් වලින් ගෙවන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන receipt number එක කියලා එකක් තියෙනවා. එතකොට මේ receipt number එක තමයි එතන දාන්න ඕනි. bank slip එකේ receipt number එකක් තියෙනවනේ. අන්නේ receipt number එක තමයි මේ මෙතනට දාන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒක අමතක කරන්න එපා. මේ receipt number එක දාන්න. දාලා මේ continue කියන එක press කරාම ඕගලන්ට එනවා ඊළඟ step එක. ඊළඟ step එක ඇවිල්ලා calendar එකක් තියෙනවා. ඒ calendar එකෙන් තමුන්ට දිනය තෝරා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙන්න මේ ප්‍රොෆයිල් එක වීසා ප්‍රොෆයිල් එක ෆිල් කරන්න පටන් ගන්නකොටම මේ වම් අත පැත්තේ මෙන්න මේ හරියෙන් එනවා earliest appointment date එක කියලා එකක් එනවා. දැන් මේ අවස්ථාවේදී ඒක ඇවිල්ලා නැහැ. ඉතින් ඒකට හේතුව ඇවිල්ලා මේ දැන් ලෝකේ පවතින මේ තත්ත්වය නිසා ඔක්කොම ඒ අපොයින්ට්මන්ට්ස් වෙනස් වෙලා තියෙන්නේ. හදිසි අවශ්‍යතාවයක් යටතේ වීසා එකක් ගන්න ඇරෙන්න ටුවරිස්ට් බිස්නස් වීසා වලට ඒ වීසා ඉෂුව කරන එක මේ වර්තමාන තත්ත්වය යටතේ හුඟක් අඩු වෙලා තියෙනවා. ඉතින් ඒකයි මෙතන earliest date for visa appointment කියන එක වැටෙන්නේ නැත්තේ. ඕගොල්ලෝ අර මං කලින් කිව්වා වගේ DFCC බැංකුවේ බැංක් ස්ලිප් එක ෆිල් කරලා ඒ 30400 රුපියල් මුදල ගෙවලා ඊට පස්සේ ඒ කැෂියර්ගෙන් ඒ ස්ලිප් එකේ රිසිට් එක ගත්තාම ඒ රිසිට් නම්බර් එක තමයි මෙතන දාන්න අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ ඊළඟ ස්ටෙප් එකේදී මතක තියාගන්න ඕගොල්ලන්ට අර මේ මෙතන ඇත්තටම සිද්ධ වෙන්නේ අර earliest available time එක අවශ්‍ය නම් ඕගොල්ලන්ට වෙනස් කරගන්න පුළුවන්. ඒ දවස සහ වේලාව වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඕගොල්ලෝ ඒක කන්ෆර්ම් කරන්න ඕනි. ඒ තෝරාගත්තු දවස සහ වේලාව කන්ෆර්ම් කරන්න තමයි අවශ්‍ය වෙන්නේ. එතකොට එහෙම කන්ෆර්ම් කරගත්තට පස්සේ තමුන්ට ඒ කන්ෆර්මේෂන් පේජ් එකක් එනවා. මෙන්න මෙතන දිස් වෙලා තියෙන මේ සෑම්පල් එකක් මේ තියෙන්නේ. මතක තියාගන්න මේ ඇප් එකක් නෙමෙයි. මේක සෑම්පල් කන්ෆර්මේෂන් පේජ් එකක්. එතකොට ඔයාගේ නම, පාස්පෝර්ට් නම්බර් එක, ඒක අපොයින්ට්මන්ට් එක කරපු එක්කෙනා ඇප්ලයි කරන්න කී දෙනෙක්ද, ඒ වීසා වර්ගය මේ බලන්න අර මං කිව්වේ B1 B2 වීසා එක, ඒ වීසා කැටගරි එක, ඒක ඉන්ටර්විව් එකක් තියෙනවද නැද්ද කියන එක. දැන් බොහෝ වෙලාවට වීසා ටුවරිස්ට් වීසා එකක් රිනියු කරන්නේ නැත්නම් හැමෝම වීසා ඉන්ටර්විව් එකට ෆේස් කරන්න ඕනේ. ඊට පස්සේ මේ තියෙන්නේ අපොයින්ට්මන්ට් එක මේ එම්බසි එකේ අපොයින්ට්මන්ට් එක තියෙන දවස, වේලාව සහ ඒ තියෙන ස්ථානය. ඊට පස්සේ මෙන්න මෙතන වැදගත් එකක් තියෙනවා. මෙන්න මේ තියෙන මේ බාකෝඩ් එක වම් අත පැත්තේ තියෙන මෙන්න මේ බාකෝඩ් එකට තමයි අර DS confirmation number එක කියලා කියන්නේ. හරි? DS confirmation number එක කියන්නේ ඒක කොයි වෙලාවෙත් ඒක ඒ කියන ඒ මේ letters දෙකෙන් තමයි පටන් ගන්න. ඊට පස්සේ මෙතන තව තියෙනවා මේ UID number කියලා. UID number කියන්නේ අර ඕගලන්ට මං කියවනේ
මේ ප්‍රොෆයිල් එක ෆිල් කරනකොට මෙතන එනවා කියලා නම්බර් එකක් මේ අර CGI නම්බර් කියලා අන්න ඒක තමයි මේ UDI නම්බර් එක කියලා තියෙන්නේ. දැන් මේ තියෙන්නේ මගේ CGI නම්බර් එක. හරිද? CGI නම්බර් එක තමයි මෙන්න මෙතන වැටෙන්න ඕනි. එතකොට මේකෙන් කියන්නේ මේ වම් අත පැත්තේ මේ බාකෝඩ් එකෙන් කියන්නේ තමුන් DS160 ෆෝම් එක සබ්මිට් කරා ඒක කන්ෆර්ම් කියන එක තමයි කියන්නේ. මේ UID මේක කියන්නේ තමුන් අර වීසා ප්‍රොෆයිල් එකට අදාළ ඒ UID නම්බර් එකෙන් ගිහිල්ලා තමුන් ඒ අදාළ මුදල ගෙවලා වීසා ගාස්තුව ගෙවලා අපොයින්ට්මන්ට් එක බුක් කරගත්ත කියන එක තමයි මෙන්න මේකෙන් කියන්නේ. එතකොට මේ ඇවිල්ලා මෙන්න මේ වගේ අපොයින්ට්මන්ට් කන්ෆර්මේෂන් එකක් තමයි තමුන්ට එන්නේ අර මේ වැඩ ටික ඔක්කොම කරගත්තට පස්සේ මෙන්න මෙහෙම එකක් එන්නේ. දැන් මම තව පෙන්නන්නම් මේ DS160 confirmation page එකක් මෙන්න මෙතන ඕගලන්ට පේයි එහෙම confirmation page එකක් මේ තියෙන්නේ DS160 confirmation page එකක්. නැවතත් මේක sample එකක්, මේක ඇත්තම එකක් නෙමෙයි. එතකොට මෙන්න මේකක් තියෙන මෙන්න මෙතන තමයි තියෙන්නේ තමුන්ගේ අර confirmation number එක. අර මං කිව්වේ AA වලින් පටන් ගන්න නම්බර් එකක් ඊට පස්සේ කැරක්ටර්ස් 8ක් තියෙනවා. ඒ වලට පස්සේ 8ක් තියෙනවා. තමුන්ගේ අර අප්ලෝඩ් කරපු ෆොටෝ එක මෙතන වැටෙනවා. ඒ ඩීටේල්ස් වැටෙනවා. මේ ඇවිල්ලා DS160 confirmation page එක. කලින් මම පෙන්නුවේ ඔක්කොම ඉවරුණාට පස්සේ තමුන් අර වීසා ප්‍රොෆයිල් එකට ගිහිල්ලා ඒ ගාස්තුව DFCC බැංකුවට ගෙවලා ඊට පස්සේ අපොයින්ට්මන්ට් එකක් දාගත්තට පස්සේ තමුන්ට එන confirmation page එක. ඒකේ අර DS160 එකේ confirmation number එකත් ඒකේ අන්තර්ගත වෙන්න ඕනි. එතකොට මේ දෙකම අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕගොල්ලෝ print out ගන්න ඕනි. මොකද මේ දෙකම ඕගොල්ලෝ ගෙනියන්න ඕනි වීසා ඉන්ටර්විව් එක දවසට ගෙනියන්න ඕනි. එතකොට වීසා ඉන්ටර්විව් එක දවසට අනිවාර්යයෙන්ම මතක තියාගන්න තව ප්‍රධාන දෙයක් ඇවිල්ලා පාස්පෝර්ට් එක ගෙනියන්න අමතක කරන්න එපා. පාස්පෝර්ට් එක ගෙනියන්න පාස්පෝර්ට් එක හැබැයි මතක තියාගන්න මාස 6කටත් වඩා ඕගොල්ලෝ මේ වීසා ඉන්ටර්විව් එකට යන්න දවසක් තියෙනවනේ. ඉන්ටර්විව් ඩේට් එක තියෙනවනේ. ඉන්ටර්විව් ඩේට් එක තියෙනවා. එතකොට ඒ ඩේට් එක අපි නිකන් උදාහරණයකට හිතමු ජනවාරි 1 වෙනිදා. ජනවාරි 1 වෙනිදා 2021. හරි ජනවාරි 1 වෙනිදා 2021. එතකොට එතන ඉඳන් අඩුම ගානේ මාස 6කට වඩා තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේක එක්ස්පයරි ඩේට් එක පාස්පෝර්ට් එක එක්ස්පයර් වෙන්න ඕනි. එක්ස්පයර් ඩේට් එක පාස්පෝර්ට් එකේ අඩුම ගානේ ජූනි 1 වෙනිදා. හරිද? 2021 ජූලි 1 වෙනිදාට වඩා වැඩි වෙන්න ඕනි පාස්පෝර්ට් එකේ එක්ස්පයරි ඩේට් එක. ඕගොල්ලෝ මේ ජනවාරි 1 වෙනිදා වීසා ඉන්ටර්විව් එකට යනවා නම් එතන අපි හිතන්නේ වීසා ස්ටෑම්ප් එක තමුන්ට ගහනවා ජනවාරි 1 වෙනිදා වීසා ඒ කියන්නේ ඒ process එකෙන් තමුන් සාර්ථකව අප්‍රූව් වුණත් ජනවාරි 1 වෙනිදා අඩුම ගානේ මතක තියාගන්න වීසා ඉන්ටර්විව් එකට යන්න කලින් පාස්පෝර්ට් එක එක්ස්පයර් වෙන්න ඕනේ ජූනි 1 වෙනිදාට පස්සේ 2021. බැරි වෙලා හරි ජූනි වලට වඩා කලින් නම් හිතන්නේ අප්‍රේල් වගේ නම් මේ පාස්පෝර්ට් එක එක්ස්පයර් වෙන්නේ. ඕගොල්ලන්ට මේක රිජෙක්ට් වෙනවා. මොකද පාස්පෝර්ට් එක වැලිඩ් නැහැ මාස 6කට. ඉතින් ඒක ප්‍රධාන දෙයක්. ඒක හොඳට මතක තියාගන්න. පාස්පෝර්ට් එකේ වළංගු කාලය අඩුම ගානේ මාස 6කට වඩා වැඩි වෙන්න ඕනි ඒ වීසා ඉන්ටර්විව් එකට යන දවසට සාපේක්ෂව. හරි? එතකොට පාස්පෝර්ට් එක ගෙනියන්න ඕනි. මේ අපොයින්ට්මන්ට් කන්ෆර්මේෂන් එක ගෙනියන්න ඕනි. DS160 confirmation එක ගෙනියන්න ඕනි. මොකද DS160 confirmation එකෙන් කියන්නේ ඔයා application එක submit කරා. මේකෙන් කියන්නේ ඔයා මුදල ගෙවලා වීසා ගාස්තුව ගෙවලා ඊට පස්සේ appointment එකක් දාගත්ත කියන එක තමයි කියන්නේ. තව මතක තියාගන්න දැන් මට මතක් වුණා මේ වීසා fee එක සම්බන්ධයෙන් DFCC බැංකුවෙන් දෙන receipt එක ඒකත් අමතක කරන්න එපා. receipt from DFCC bank. DFCC bank එකෙන් ඒ දෙන receipt එකත් ගෙනියන්න. එතකොට ඒකෙන් තවත් තහවුරු වෙනවා තමුන් මේ අදාළ මුදල 30400 මුදල ගෙව්වා කියන එකත්
එතන තහවුරු වෙනවා. එතකොට මම වෙනම ක්ලිප් එකකින් මේ දැන් මේ වීඩියෝ එක පැයකටත් වඩා වැඩි කාලයක් ගිහින් තියෙනවා. ඉතින් මම මේක තව වැඩි දික් කරන්න කැමති නෑ. මම වෙනම වීඩියෝ එකක් දාන්නම් මොනවද ඇත්තටම තමුන් ගෙනියන්න ඕනි ඩොකියුමන්ට්ස් වීසා ඉන්ටර්වියු එකට සහ වීසා ඉන්ටර්වියු එකේදී තමුන්ගෙන් ඒ වීසා ඔෆිස් අහන ප්‍රශ්න මොනවද? ප්‍රධාන ප්‍රශ්න 8ක් තියෙනවා. ඒ ප්‍රශ්න මොනවද කියලත් මම ඊට පස්සේ ඕගලන්ට පැහැදිලි විස්තරාත්මකව වෙන වීඩියෝ එකකින් කරන්නම්. හරි? එතකොට දැන් අර ඕගලන්ට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඇයි මේ මෙතන මම අර කලින් කිව්වේ මෙතන මේ වීසා අපොයින්ට්මන්ට් ඩේට් එක earliest appointment date එක වැටෙන්නේ නැත්තේ හේතුව. ඒකට හේතුව දැන් ලෝකයේ තියෙන මේ වර්තමාන තත්ත්වය නිසා නිකන් ටුවරිස්ට් කෙනෙකුට වෙන රටක ඉඳන් තව රටකට යන්න බෑ දැන් ඇති වෙලා තියෙන තත්ත්වය නිසා. ඉතින් ඒකත් ඕගලන්ට බලා ගන්න පුළුවන් ඇත්තටම normal situation එකක් යටතේ නම් කොච්චර කාලයක් wait times කොච්චර කාලයක් යනවද ඔයා apply කරන embassy එකෙන් ඒ visa එක process කරන්න කොච්චර කාලයක් යනවද කියන එක මෙන්න මේ website එකෙන් ඒ කියන්නේ US Department of State කියන මේ website එකේ තියෙන visa appointment wait times කියලා. එතකොට මෙන්න මෙතන බලන්න තමුන්ට කොලම්බෝ embassy එක තෝරගන්න පුළුවන්. මෙතන drop down menu එකක් තියෙනවා. කොලම්බෝ, නිව් ඩෙල්ලි ඒ වගේ තමුන් කැමති embassy එක තෝරගත්තා. ඊට පස්සේ වැටෙනවා non immigrant visa type visitor visa බලන්න දවස් 999ක් යනවා. ඒ දවස් 999ක් යනවා කියන එකෙන් අදහස් කරන්නේ වීසා දෙන්නේ emergency cases වලට පමණයි කියන එක තමයි එතන කියන්නේ. emergency case එකක් කියන්නේ බොහෝ වෙලාවට medical treatment එකක් කියලා හිතන්න. එහෙමත් නැත්නම් ඒ ඇමරිකාවේ තමන්ගේ කවුරු හරි ඥාතියෙක් ඉන්නවා එයාට හදිසියක් වෙලා ඒක බලන්න යනවා ඒ උදව් කරන්න යනවා අන්න ඒ වගේ අවස්ථාවක් තමයි ඉමර්ජන්සි එකක් කියලා හඳුන්වන්නේ. ඉතින් ඒක හින්දා තමයි මෙතන දින 999ක් කියලා දාලා තියෙන්නේ. ඒ කියන්නේ අනිත් අයට වීසා වැටෙන්නේ නැහැ වීසා දෙන්නේ නැහැ මේ අවස්ථාවේදී. ඒකයි මට මේ මෙතන earliest appointment date එකක් කියන එක වැටුනේ නැත්තේ ඒකයි. හරිද? දැන් student visa exchange visa ඒ කියන්නේ F1 J1 visa ඒ කියන්නේ F1 F2 J1 J2 වගේ visa සතියක් ඇතුළත යනවා. ඒව current ඒව normal විදිහට වෙනවා. ඊට පස්සේ all other non immigrant visa ඒ කියන්නේ අපි කියමු H1B visa ඊට පස්සේ investor visa අන්න ඒ වගේ visa normal විදිහට දවස් 7කින් යනවා. visitor visa වලට දින නියමයක් නැතුව ඇත්තටම කල් ගිහිල්ලා කියන එක තමයි අවාසනාවකට මට කියන්න තියෙන්නේ මේ දැන්ට රෝකේ උද්ගත වෙලා තියෙන තත්ත්වය නිසා. ඉතින් ඔන්න ඕක තමයි මට ඕගලන්ට කියන්න අවශ්‍ය වුණේ. මම එතකොට මම හිතනවා දැන් මේ මෙන්න මේ ස්ටෙප්ස් ඔක්කොම මම කවර් කරා කියලා. ස්ටෙප්ස් 5 මම ඒක විස්තර කරා. ඊට පස්සේ ස්ටෙප් 6 දී තියෙන්නේ ඇත්තටම ඕගොල්ලෝ අර තෝරාගත්තු දවසට ඒ කොළඹ නම් තෝරාගත්තේ කොළඹ එම්බසි එකට ගිහිල්ලා වීසා ඉන්ටර්වියු එකට සියලුම ડોකියුමන්ට්ස් ගෙනihin දීලා ඒකට සාර්ථකව මුහුණ දෙන එක. ඉතින් මම මෙන්න මේ ස්ටෙප් එක සඳහා වෙනම වීඩියෝ එකක් කරන්නම්. මොකද ඕගලන්ට පේනවා ඇති මේ වීඩියෝ එක දැන්ටම පැයකටත් වඩා වැඩියෙන් ගිහින් තියෙනවා. ඉතින් මම වැඩි කැමති නැහැ තවත් මේ වීඩියෝ එක දික් කරන්න. මම මෙන්න මේ ස්ටෙප් 6 එකට වෙනම වීඩියෝ එකක් කරන්නම්. මොනවද ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම ගෙනියන්න ඕනි ડોකියුමන්ට්ස් ඊට පස්සේ වීසා ඔෆිසර් වීසා ඉන්ටර්වියු එකේදී අහන ප්‍රශ්න මොනවද කියලා මම කියන්න. මම සමහර ડોකියුමන්ට්ස් දැන්ටම කිව්වා. අර කන්ෆර්මේෂන් පේජ් DS 160 එකේ print out එක ඊට පස්සේ වීසා අපොයින්ට්මන්ට් එක සහ ඒකේ අර පේමන්ට් පේජ් එක ඒ අර මම පෙන්නුවේ ඒකේ print out එක DFCC බැංකුවෙන් ඒ දුන්න රිසිට් එක අනිවාර්යයෙන්ම මේක ගෙනියන්න ඕනි. ඊට අමතරව තව වැදගත් දේවල් තියෙනවා travel itinerary එක වගේ. මම ඒ ගැන වෙනම වීඩියෝ එකකින් කරන්න. එහෙනම් මම මෙතනින් මේ වීඩියෝ එක නවත්තන්නම්. ඕගොල්ලන්ට මොනවා හරි ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න. මම පුළුවන් උපරිම මේ සපෝට් එකක් උදව්වක් කරන්න ඕගොල්ලන්ට මේ ඇමරිකාවට එන්න තියෙන අවස්ථා පිළිබඳ හොයලා බලන්න. එහෙම එන්න අවස්ථාවක් තියෙනවා නම් ඒකට මට පුළුවන් හෙල්ප් එකක් මම ඕගොල්ලන්ට කරන්න. එහෙනම් ඕගොල්ලන්ට සුබ දවසක්.